සියලු දෙනාටම තිරුවන් සරණයි. අදත් අපි සුපුරුදු පරිදි සියලු දෙනාම ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් අදත් අපි සුපුරුදු ධර්ම දේශනාව ආරම්භ කරන්නයි සූදානම් වන්නේ. ඒ සඳහා අදත් අපි සමග සම්බන්ධ වෙනවා අවසරයි පූජනීය අලව්‍යානෝමදාසී ස්වාමීන් වහන්සේ. ඉතින් ස්වාමීන් වහන්සේ අපි ඉතාම ගෞරවයෙන් ඔබ වහන්සේට ආරාධනා කරනවා අදට නියමිත ධර්ම දේශනාව පවත්වන ලෙසට. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේදීත් අපි මේ ඉමිදිරි පාන්දර සූදානම් වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ඉගෙන ගැනීමට. බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා පෙන්වා වදාරන ඒ උතුම් ධර්මය අපට ඉගෙන ගන්න අවස්ථාවක් ලැබීමම සංසාරේ ලැබපු මහා වාසනාවක් බවට පත් වෙනවා. ඉතින් මේ ධර්මය අපි ඉගෙන ගන්නට යොමු වෙන්නට ඕන නැත්නම් ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න ආකාරයටමයි. එහෙම නොවුනොත් එහෙම අපට ධර්මය ඉගෙන ගන්න වාසනාවක් ලැබුණායයි කියලා කිව්වට කිසිදු වාසනාවක් ලැබුණා වෙන්නේ නැහැ. මොකද අපි ඒ ඉගෙන ගන්න ක්‍රමෙම බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්න විදිය නොවන නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක් ඉගෙන ගැනීමට කෙනෙකු යොමු වන්නේ තමන්ගේ ජීවිතයේ තුළ සත්‍ය ගවේෂී චින්තනයක් එක්ක ජීවිතය හොයාගෙන යනකොට සෑම අවස්ථාවකම ඉදමේව සත්‍යං මෝගමඤ්ඤං කියන කාරණාවට යොමු වෙන්නේ නැති ඇත්තක ජීවත් වුණාට ඒ කිනාට ඊට එහා සත්‍යයක් ඇති බව, තමන්ට අගෝචර වූ සත්‍යයක් ඇති බව චින්තනයක් තියෙනවා. අන්නේ චින්තනයට තමයි ඒ උත්තම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙන්නේ. එතකොට ඒ ධර්මයේ ඇහෙනකොට ඇහිච්ච ධර්මය තමන්ගේ කෝණයකට ගෝචර නොවන්නක් කියන දේම එය හරියට ඉගෙන ගැනීමේදී ඔහුට වැටහෙනවා. හරියට ඉගෙන ගැනීම කියලා කියන්නේ පින්වතුනි කිසිදු විදියකින් අපේ පැත්තේ කාරණාවක් ඉගෙන ගන්නා දෙයට නොදැමිය යුතුයි. දැන් අපි අද ගොඩාක් කාලවට ධර්මයේ ඉගෙන ගන්නකොට අපි ඉගෙනගත්ත කරුණු තියෙනවා. අපි දන්න කරුණු තියෙනවා. හරි කියලා අපි දාගත්ත අපේ ලෝකේ ගෝචර කරගත්ත කරුණු තියෙනවා. විමුක්තිකාමී සමාජයට ආවෙනිකෝ සමහර කරුණු බුදුරණන් වහන්සේගේ ධර්මයේ කියලා අපි ගෝචර කරගෙන ඉන්නවා. මෙන්න මේ ටික අපි ඉගෙන ගන්න ධර්මපරියායට දානවා. දැන් මොකද වෙන්නේ? තියෙන දේ නෙමෙයි ඉගෙන ගන්නේ. අපි දන්න දේ ඒ තුලින් බලනවා. මොකද්ද කිව්වේ? තියෙන දේ නෙමෙයි ඉගෙන ගන්න, අපි දන්න දේ ඒ තුලින් බලනවා. ඉතින් අපි දන්න දේ ඒ තුලින් බලන එක කියන්නේ බුදුරණවහන්සේ ධර්මයේ එහිපස්සික ගුණයට ලං වෙන්නවත් බෑනේ. මේ කාරණාව ඒකට දාලා බලන්න. ගැලපෙනවද කියලා. ඒකට ගැලපෙනවා. එක එක කෑලි දාලා ඒකට ගැලපෙනවා. හරියට යම් කිසි භාජනයක් තියෙනවා නම් මොන හරි කාරණාවක් තියෙනවා. අපි අර අපේ ටික අපි දන්න ඔක්කොම කෑලි ටික දාලා ඒක මේ ගලපලා සකස් කර ගන්නවා වගේ වැඩක්. නමුත් එහෙම දෙයක් වෙන්නට බෑ බුදුරණන් වහන්සේගේ ධර්මයේ. ඉගෙන ගන්න ක්‍රමයේ තුලම තියෙනට ඕනේ. අපි දන්න කෑලි දාලා ඒකට ඔබන්න නැතුව ඒ ධර්මයේ තියෙන දේ ඉගෙන ගන්න. පින්වතුනි අපි ඉගෙන ගනිමින් සිටින්නේ මේ
උදෑසන සාකච්ඡාව තුළ සංයුත්ත නිකායේ 3 පොත් වහන්සේ අද අපට තියෙන සූත්‍ර දේශනාව තං ජීවං තං ශරීරං සූත්‍රය. තං ජීවං තං ශරීරං කියන කාරණාව පිළිබඳව අපි ගොඩාක් කතා කරලා තියෙනවා. මොකද්ද මේ තං ජීවං තං ශරීරං කියලා කියන්නේ කියලා බලමු මේ සූත්‍රයේ තියෙන විස්තරයත් එක්ක. මේ තං ජීවං තං ශරීරං කියන කාරණාව එක මේ සූත්‍රයේ පැහැදිලි කරන්නේ මොන පරියායක්ද මොන විදිහේ කාරණාවක්ද කියන දේ පිළිබඳව. ඉතින් සවැත් නුවර තමයි නිදානේ. සවැත් නුවර බුදුරණවහන්සේට වාසය කරන කොටයි මේ දේශනාවේ දෙන්නේ. කිස්මින්නකෝ භික්කවේ සති කිං උපාදාය කිං අබිනිවේස එවං දිට්ඨි උපජ්ජති. දැන් මොකක්ද අහන්නේ? කිස්මින්නකෝ භික්කවේ සති කිං උපාදාය කිං අබිනිවේස එවං දිට්ඨි උපජ්ජති. මහණෙනි කුමක් ඇතිකල්ලි කුමක රිංගගෙන කුමක් හේතු කරගෙනද මේ දිට්ඨිය උපදින්නේ? කුමක් ඇතිකල්ලි කුමක් හේතු කරගෙන කුමක රිංගගෙනද මේ දෘෂ්ටිය උපදින්නේ? ඔන්න දැන් ඒකවල දෘෂ්ටිය උපදින්න රිංග ගැනීම ඇති බව ඇති කල්ලි හේතු කරගෙන මෙන්න මේ ටික යෙදෙන්නට ඕන යම් කරුණක්. මොකක්ද ඒ දිට්ඨිය? තං ජීවං තං ශරීරං. ජීවයත් මෙයයි ශරීරයත් මෙයයි. කියන්නේ ජීවයමයි ශරීරය. භගවන් මූලකනෝ බන්තේ භගවන් එක්කනි භාග්‍යතුන් වහන්සේනි මුල. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න කියලා දැන් මේ ඉල්ලා සිටිනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න පටන් ගන්නවා. අපි ඉස්සෙල්ලාම බලමු මේ දෘෂ්ටිය. තං ජීවං තං ශරීරං. ජීවයත් මේමයි ශරීරයත් මේමයි. කියන්නේ ජීවයයි ශරීරයයි එකක්. දැන් අපි ඒක ලෝකයේ තියෙන ගොරෝසුම තැන ඉඳලා ගමුකෝ. මොකද එතන ඉන්නේ පටන් ගන්න තියෙන්නේ මේ එතකොට බුදුරණවහන්සේගේ ගැඹුරු ධර්මයේ තුලදී ඔක යන දෙයට කලින් මෙතනින් පටන් ගන්නට ඕනනේ. ලෝකේ ගෝචර දෙත් එක්ක. හොඳට හිතලා බලන්න ඔබ තමන්ගේ ජීවිතයත් එක්ක මේ ලෝකී පැත්තේ මම මේ ලෝකී පැත්තෙන් කතා කරන්නේ දෘෂ්ටිය පැත්ත කතා කරන මූලික තැනදී. දැන් අපි දන්නවනේ අපේ ජීවිතේ ශරීරයක්, ඒ කියන්නේ ශරීරයක් තියෙනවනේ. අජීවි ශරීරයක්. ජීවි ශරීරයක් නෙමෙයි අජීවි ශරීරය. අජීවි ශරීරය කියලා කියන්නේ දැන් මලකුණක් ගැන හිතලා බලන්න. දැන් අපි මැරෙනවා කියන එක හිතලා බලන්න. අපි මැරෙනකොට අජීවීනේ. එතකොට දැන් ජීවත් වෙනවා එක ගැන හිතලා බලන්න. දැන් මේ ජීවත් වෙනවා කියන කාරණාව එක ගත්තාම ශරීරයයි ජීවයයි මේක එකක්ද? ඒ කියන්නේ ශරීරයයි ජීවයයි කියන දෙක තියෙන්නේ දැන් අපි බලන්න දැන් දෙකම එකට නෙමෙයිද? ඒතර මේ දෙකම එකට නෙමෙයි නම් තියෙන්නේ දෙක වෙන වශයෙන් තියනවා කියන එකනේ. ජීවය කියන්නේ වෙන එකක් ශරීරය කියන්නේ වෙන එකක්. ඒතකොට දැන් එහෙම ගත්තට පස්සෙත් තවත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් පළවෙනි එක ගැන හිතලා බලන්න අපි ජීවත් වෙනවා කියන කාරණාව එක්ක ජීවයයි ශරීරයයි දෙකම එකක් වෙලා. ඒක නිසානේ අපි ක්‍රියාකාරීත්වයක් එක්ක ශරීරය දෙකම එකට යන්නේ. දෙකම එකට යනවා. ඊළඟ මේක තවත් එහාට යන්න ගියාම මේ දෘෂ්ටිය මෝරා යෑමක් එක තමයි පින්වතුනි තං ජීවං තං ශරීරං අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං කියන පැති දෙකත් එක්ක යන දේ වෙන්නේ. දැන් අපි හිතමු මේ විදිහට ජරා මරණ මොකද්ද? ජරා මරණ කාගේද? ජරා මරණ මොකද්ද? ජරා මරණ කාගේද කියලා කියනකොට මොකද්ද වෙන්නේ? දැන් අපි ඇත්තට අපේ ශෝක පරිදේ දුක්ඛ දෝමනස්ස. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස නැත්නම් ජරා මරණ කියන කාරණාවයි ඊළඟට
ඒ ජරා මරණය කියන අත්විඳීම කියන කාරණාවයි මේ දෙකම එකක් වෙලා. එකක් වෙලා නැද්ද? ජරා මරණ මොකද්ද? ජරා මරණ කාගේද? එහෙම නැත්තම් මේක දෙකක් වෙලා. එක්කෝ එකක් වෙලා එක්කෝ දෙකක් වෙලා. ඉපදීම මොකද්ද? ඉපදීම කාගේද? දැන් අපට හැම වෙලෙම තියෙන දේ තමයි අර මේ කරුණු ඔක්කොම එන්නේ දැන් මේකේ දැන් ලස්සනට පැහැදිලිවන්නේ මොකද්ද මේ දිට්ඨියට හේතුව කියලානේ මොකක රිංගගත්ත නිසාද මේ විදිහට දැක්මක් දෙන්නේ කියලා. මේ විදිහ දැකීමක් ඉස්මතු වෙන්නේ ඇයි කියලා. දකින්න විදිය. මේ විදිහ දකින්න විදියක් ඉස්මතු වෙන්නේ ඇයි? අන්න ඒක රිංග ගැනීම පැහැදිලි වෙනවා. ඒ රිංග ගැනීමත් එක්ක. ඒ රිංග ගැනීම නිසා මොකක්ද වෙන්නේ? අන්න පැවැත්ම කියන කාරණාව යෙදිලා පැවැත්ම කියන කාරණාවේදීලා යෙදීමට විග්‍රහයක් කතා කරනදී දෙකම එකට හම්බෙලා. නැත්නම් මේ දෙක වෙන් වෙලා. එක්ක මේ දෙක එකට හම්බෙලා එක්ක මේ දෙක වෙන් වෙලා. එමන මේද වෙන්නේ? දැන් අර ආදිවුත්ත වචන පද වලට රිංග ගැනීම තියෙන්නේ. පදපරම කියන කාරණා අපි කතා කරේ. දැන් එතකොට ආදිවුත්ත වචන පදයක් මේ වචන පදයක් තියෙනවනේ කතා කරන්න. දැන් ඒක කතාවක් නේ. දැන් ඒක යෙදුනේ ජීවිතයක් එක්කනේ. සජීව බවක් එක්කනේ. නැත්නම් ඒකට මේ ඒක යෙදෙන්නේ නැහැ නේ. දැන් අපි හිතමුකෝ වෙන භාෂාවක් මිනිස්සෙකුට කිසිම විදියකින් සිංහල දන්නේ නැති මිනිස්සෙකුට කන්න කියනවා. දැන් ඔන්න වචනයක් කියනවා. විවහාරයක් දෙනවා. නැත්නම් කනවද කියලා අහනවා කන වෙලාවේ. එයා යෙදෙන කාරණාව එක්ක. දැන් මොකද්ද වෙන්නේ? පිටින් ඉඳලා අපි බලනකොට අර එයාගේ යෙදීම එකක් අර කතා කරපු එක තව එකක්. දෙකක්. දැන් අපට කනවද? ඔව්. කතා කරන එකයි යෙදීම දෙකම එකයි. දෙකක් නෙමෙයි. එකයි. එතකොට දැන් ලෝකේ යම් කිසි දෙයක් කතා කරනවා විවහාර කරනවා කියලා දෙනවා තව කෙනෙකුට sannivedanaya කරනවා පැහැදිලි කරනවා විවහාරයක් කරනවා. විවහාරය සංඥා විපාකයක් නෙනේ. සංඥා විපාකයක්. දැන් ඒක අර ස්වභාවයක් එක්කමයි කතා කරන්නේ. නැතුව නෙමෙයි. ස්වභාවයක් කතා කරන්නේ. දැන් මේක තමයි ජීවත් වීම කියන එක. ජීවත් වීම ප්‍රකට වීමක් තියෙන්නට ඕන. ප්‍රකට වීම විවහාරයක් තියෙන්නට ඕන. නැත්තම් කතා කරන්න බැරි වෙනවා. එතකොට මෙන්න මේ කරුණු දෙක යෙදීම කියන කාරණාව අපි හොඳට බැලුවොත් එහෙම මේක වෙන් කරන්න බැරි දෙකක්. නැත්තම් වෙන් වෙන දෙකක්. මොන පැත්ත ගත්තත් දෘෂ්ටියක්. මොන පැත්ත ගත්තත් දෘෂ්ටියක්. නැද්ද? කොහෙන් ගත්තත් දෘෂ්ටියක්. එක වෙලාවක හිතනවා වචනය මේක හරිම උතු පදපරම වෙලා ඒකට රිංගගෙන ඒකත් එක්ක කතා කරනවා. තව වෙලාවකට හිතනවා නෑ මෙව්ව කියවිලි මාත්‍රයක් මේක මෙතන තියෙන්නේ සත්‍ය පුජ්‍යලයක් නැති බව. හරි අර වෙන මොකක් හරි අර ඊළඟට අර මේක බොරු බව තව දෙයකින් දෙන්න යනවා. ඒ කියන්නේ මේ ජීවී බවයි මේ පැවැත්ම කියන කාරණාවයි එක්ක මේක වෙන් කරන්න යනවා. ඒ කියන්නේ අර දෘෂ්ටියනේ සංකල්ප නෙමෙයිනේ පින්වතුනි හොඳට තේරුම් ගන්න. දෘෂ්ටිය මේක දෘෂ්ටියක්. දැන් තන් ජීවන් තන් ශරීරම් කියන එක සංකල්පයක් වුණා නම් ඒ සංකල්ප නිර්වචනයේ නැහැ. දෘෂ්ටියක් වෙනකොට දෘෂ්ටියේ සංකල්පෙ ඉඩක් නැහැනේ. සංකල්ප ඉඩක් නැහැ කියන්නේ සංකල්ප විග්‍රහය නෙමෙයිනේ. සංකල්පය කියන කාරණාව විතරක් අපි ගත්තොත් නම් එතකොට මේ වචන ටිකත් එක්කම අපට ඒ දෙන්නට වෙනවා. සංකල්පය.
දෘෂ්ටිය මේ ලකින විදිහ ඔක්කොමත් එක්ක දෘෂ්ටිය තියෙන යන්නේ ඒක. ඒකයි අර අවිජ්ජාදිපච්චේ සූත්‍රය බුදුරණවහන්සේ පෙන්නන්නේ ඔහොම කතා කරනකොට සංජීවන්තං ශරීරං අඤ්ඤං ශරීරං කියන පැති දෙකත් එක්ක කියන්නේ. පටිච්චසමුප්පාදය කියන කාරණාව නෙවෙයිනේ. මොකද්ද? ජාතිය කාගේද? ජාතිය කවුද? කාගේද? මොකද්ද කාගේද? මොකද්ද කාගේද කියනකොට ඒක ඒකාන්ත දෙයක් බවට පත් වෙලා. නැත්තම් දෙක වෙන් වශයෙන් පත් වෙලා. මොන පේන්නනවා බුදුරණවහන්සේ රූපේකෝ භික්කවේ සති. ආයි රූපේ දෙයක් වෙන විදියක් වෙන්න බෑ. නැත්තම් ආයෙ මොකද්ද වෙන්නේ? ඔබ යහුවනම් අර ධම්මානුපස්සනා විග්‍රහය නීවරණ පබ්බේ අපි ඒකදී පැහැදිලි කරන්නට යෙදුණා. තාත්විකවම ප්‍රායෝගිකත්වයේ කියන කාරණාවේ යෙදෙන වැඩපිළිවෙල ඊතර වෙන ප්‍රතිපදාව බව එකයි. දන්නා වූ සංකල්ප ටිකක් රිංගවාගෙන ඒක ආත්ම වින්දනයක් ලැබෙන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා කියන එක. ලොකු වෙනසක් තියෙනවා. අන්න ඒක වෙන්න බෑ. එතකොට දැන් මෙතන මේ කතා කරන කාරණාව එක්ක බලන්නට ඕනේ අපි මේ ආත්ම වින්දනයක් දාන්න යන එකක්ද වෙන්නේ අපි දැනගත්ත තවත් වූ කාරණාවක් එක. එහෙම වෙන්න බෑ. එහෙනම් මේ දිට්ඨිය කියන කාරණාවට පැහැදිලි කරන දේ විස්තරයට ඉඩක් නැහැ. දැන් දකින්න විදිහනේ. දකින්න විදිහදී පින්වතුනි හිතපු සංකල්පයක රිංගගත්තා. ඉතින් ඒක හරියට අපි මේ සංකල්පයක් මුල් කරගත්තා වගේනේ. මේ සංකල්පයක් මුල් කරලා නෙමෙයි යෙදුන යෙදිල්ල. රිංගගත්ත රිංග ගැනීම. ඒකට අපි අර ඊයේ උපමාවකුත් පැහැදිලි කර අර බෙහෙත් කෙනෙකුට දෙන්න පොඩි කෙනෙකුට හරි කාට හරි කෙසෙල් ගෙඩියක් අසර දාලා දෙනවා. එතකොට කෙසෙල් ගෙඩිය කෑවම ලෙඩේ හොඳ වෙනවා. කෙසෙල් ගෙඩිය කෑව නිසා නෙමෙයි ලෙඩේ හොඳ වුනේ. බෙහෙත් කෑව නිසා. හැබැයි එයා බෙහෙත් කෑවේ නැහැ. එයා කෑවේ කෙසෙල් ගෙඩිය. කෙසෙල් ගෙඩිය කන බවකු යෙදිලා තියෙන්නේ. කෙසෙල් ගෙඩිය කෑව නිසා බෙහෙත් ලෙඩේ හොඳ වුණා කියලා හම්බෙලා තියෙන්නේ. නමුත් සම්පූර්ණයෙන් වැරදි. බෙහෙත් කෑව නිසා ලෙඩේ හොඳ වුණේ. බෙහෙත් කාක් බවක් යෙදිලා නැහැ. ඒ යෙදිච්ච නැති දෙයට ලෙඩේ හොඳ වෙනවා කියන කාරණාවකුත් අරගෙන කෙසෙල් ගෙඩිය කෑව නිසා කියලාත් අරගෙන ඒ කෙසෙල් ගෙඩියේ තියෙන වටිනාකම පිළිබඳව තවත් විග්‍රහයක් දාගෙන ඒකේ තියෙන මොන හරි හොයන්න ගත්තොත් එහෙම තව කෙනෙකුට කෙසෙල් ගෙඩි කන්න කියලා කියන්න ගියොත් එහෙම ලෙඩේ හොඳ වෙන්නේ. ලෙඩේ හොඳ වෙන්නේ මෝඩ වැඩක් නෙමෙයිද? මෝඩ වැඩ. මෙන්න මේ වගේ තමයි අපි දැන් මේ මෙතන පෙන්නනවානේ දිට්ඨිය කියන දේ තමයි යෙදුන විදිහ කියලා කියන්නේත් එතන මේ කියන කාරණාව ගෝචර ලැබීම කියන එකත් නෙමෙයි. දැන් ඊයේ කතා කරපු ඒ කරුණ ටිකේන අපි කතා කරේ ගෝචර වූ ලැබීම කාමච්ඡන්දේන කාමච්ඡන්දේ. කය නම් කය, වේදනාව නම් වේදනාව. ඒ ගෝචර වූ ලැබීමත් එක්ක එතන කතා කරේ. කතා කරලා අර අජ්ජත බහිද්දා කියන පැනවීම කියන එකත් එක්කනේ මේ පැහැදිලි කරේ. මෙතන නම් ගෝචර ලැබීමක් කියන එකත් නෙමෙයි යෙදෙන විදියක්. දිට්ඨිය. ඒකේ පද ඒක කුමක රිංගගෙන කුමක් ඇති කල්ලිද කියන කාරණාව එක. එතකොට එහෙනම් එතනදී අහපවර හේතුඵල ධමයක් ඉස්මතු වෙන විග්‍රහයකුයි පැහැදිලි වෙන්නේ. ඒකනේ පැහැදිලි වෙන්නේ. හේතුඵල ධමයක් ඒ කියන්නේ සත්‍ය ඒ විදිහටම ඉස්මතු වෙන්නේ දෙයි. දැන් මේ දේශනාවක් ඉගෙන ගන්නකොට මේ කාරණාවේදී ඔව්නේ දිට්ඨියට සිඟගෙන ඉන්නව ඔව්නේ. ඉතින් ඒක හරියට මේ වගේ වැඩක්. ඒ කියන්නේ අපිට මොකද මෙහෙම ඒ කියන්නේ ඔන්න කෙනෙකුට කවුරු හරි ගහනවා. නැත්නම් අපිට උලකින් අයිනවා. අම්මෝ ෂෝක් මට උලකින් අයිනවා. බේන් උලකින් අයිනවා මට බලාගෙන ඉන්නකො මේ මට මේ උලකින් අයිනවා. මට මේ රිදෙනවා මේ. මට බේන් රිදෙනවා මට බේන් උලකින් අයිනවා. එහෙම කවුරු හරි ඉන්නවද? ඒ උලකින් අයිනවා කියලා. නෑනේ. අයින් වෙන්න යන්නේ. නිකන් අර උලකින් අයින එක හොදින් ඉන්නවා. ඒ වගේ වැඩන්නේ. දිට්ඨිය තියෙනවද? ඔව් ඒ දිට්ඨිය තියෙනවා. ෂෝක් එකේ දිට්ඨිය තියෙනවා කියලා ඉන්නවා.
දිට්ඨි විසුක, දිට්ඨි ජාල, දිට්ඨි කාන්තාර, දිට්ඨි කියන්නේ මේ ඒක සතුටෙන් ඉන්නේ. ඉක්මවීම අන්න එහෙනම් අර ඡන්දය ඕනෑකම ඒ සියල්ලක්ම කුළු ගැන්වෙන දෙයක් වෙන්නට ඕනේ මේක මේ විදිහට දැක්මේදී. එහෙම නැතුව ඉන්න දෙයක් බවට සතුට බවක් එක්කනම් කියන්නේ සතුටු හෝ ඔහේ ඉන්න ගතිය. ඒ කියන්නේ අර වෙයිනි කවදා හරි. ඒ ගති දෙකත් එක්කනම් ඉන්නේ එක දාගට තවත් සංකල්පයක් හැරෙන්න වෙන මොකක්වත් එහෙම නෙමෙයි. එතකොට දැන් දිට්ඨිය උපදින්නේ කුමක් ඇති කල්ලි කුමක රිංගගෙන කුමක බැහැගෙනද? රූපේකෝ භික්ඛවේ සති රූපං උපාදාය රූපං අබිනිවෙස්ස එවං දිට්ඨි උපජ්ජති. මොකක්ද? රූපය ඇති කල්ලි රූපේ හේතු කරගෙන රූපේ නිසා රූපේ රිංගගෙන මේ දිට්ඨිය උපදිනවා මොකද්ද? තං ජීවං තං ශරීරං. රූපේ ඇති කල්ලි රූපේ නිසා රූපේ රිංගගෙන. දැන් එතකොට රූපේ මොකද්ද? රූපේ කාගේද? දැන් මේ කාරණාව තනම මොකක්ද වෙලා තියෙන්නේ? ආයේ ගිහිල්ලා යන්න යනවා දිට්ඨියටම. නේද? දිට්ඨියටම යන්න යනවා. ඒ දිට්ඨියටමයි. කො හේතුව හේතුව කියන කාරණා වචනයක්. එහෙනම් මොකද සිදුවිය යුත්තේ? රූපය මොකද්ද? රූපය කාගේද කියලා කියන කාරණාවේදී අපට යෙදෙන්නේ ජීවිත අත්දැකීමේ ජීවත් වීමේ සංසිද්ධියක් එක්ක පෙන්නපු විවහාරයක්. නැද්ද? එහෙමනේ. ජීවත් වීමේ සංසිද්ධියක් එක්ක පෙන්නපු වචන ටිකක් නේ. ඔතනදී අපි ඒ විදිහට හොයන්න යනකොට මොකද්ද වෙන්නේ? ජීවත් වීමේ සංසිද්ධියක් එක්ක පෙන්නපු විවහාරයක වචන දෙකක් කියන කාරණාව එක්ක හොයන්න යනකොට මොකද්ද වෙන්නේ? ආයෙ අර දෘෂ්ටියම තමයි රිංග ගැනීමට සියුම් මේ දෘෂ්ටි දකින්න විදිහටමයි යන්නේ. අපේ අත්දැකීමත් එක්ක. ඇයි අපට බැරි මේක බුදු කෙනෙක් පෙන්නපු බුදු කෙනෙකුට අයිති දෙයක් කියලා නැමෙන්න? එතකොට මොකද්ද වෙන්නේ? භාග්‍යතුන් වහන්සේ මොකක්ද කියලා තියෙන්නේ? මොකද්ද යන්නට ඕන නැත්තේ? ඔන්න හිතන්න. මොකක්ද යන්නට ඕන නැත්තේ? බුදුරන් වහන්සේ මොකක්ද කියලා තියෙන්නේ? සද්ධා අනුසාරී කියන වචනේ නෙමෙයි තාත්වික වෙන්නේ. යෝනිසෝ මනසිකාරය කියන එක නෙමෙයි තාත්වික වෙන්නේ. එතකොට අර දිට්ඨි ප්‍රහාණයේ චින්තනයක් ආරම්භයක් නේ. දැන් සාමාන්‍යයෙන් සිදුවෙන්නේ මේ දිට්ඨිය මේකේ රිංගගෙන මේ දිට්ඨිය මෙන්න මේකේ රිංගගෙන ඕන් තියනවලු. දැන් මොනවද? මොකද්ද දිට්ඨිය මොකද්ද රිංගගත්ත දේවල් ටික? ඒ නිසා කියන කාරණා හේතු මොකද්ද? දැන් ඒවා හරියටම තියෙනවා. ෂෝක් හරි. ඒක තමයි හරියටම හරි. ඉතින් ඒ නිදහස් වෙන්නේ නැහැ. නිදහස් වෙනවලු. නිදහස් වෙනවලු. එතකොට ප්‍රශ්නයක් නේ. ඇයි දැන් ඒ විදිහට යන්නේ? මේක අහන්නේ බුදුරණවහන්සේගෙන් කියන ගමත කියනවා. දැන් මේ භික්ෂුන් නම් වදාරනවා භගව මූලකානෝ බහන්තේ ධම්මා භගවන් එත්තික භගවන් පරිසරණ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නකෝ භාග්‍යතුන් වහන්සේ මුල අපි ඒක අහලා දරා ගන්න. අහලා දරා ගන්න. භගවතු සුත්වා බිකු ධාරෙස්සන්ති. ඇයි අහන්නේ බුදුරණවහන්සේ? කවුද බුදුරණවහන්සේ කියන්නේ? අපට තේරෙන එකක් කියන එක්කෙනෙක්ද? අපේ ජීවිත අත්දැකීම ගැන කියලා දෙන එක්කෙනෙක්ද? එහෙම කෙනෙක් ගෙන්නම් අපි අහනකොට ඔය දරා ගන්නවා කියන කාරණාව කියන්න ඕනේ. හරි බුදුරණවහන්සේ කියන්නකෝ අපි ඕක බලන්නම්කෝ අපට තේරෙනවද නැද්ද කියලා. එතකොට අපි ඕක ගලපගෙන බලාගෙන ඉන්න. තේරුම් ගන්න උත්සාහ කරන්නම්කෝ කියලා කියන්නකෝ බලන්න. ගණන් ගන්න දෙන්නේ නේ. ඇයි අර මේ සාමාන්‍ය ජීවිත ගැන කියලා දෙන අමුතු කෙනෙක් නේ. ඉතින් ඒ නිසා අපි බලමු අපට මේක ගැලපෙනවද නැද්ද කියලා. එහෙමනම් බුදුරණවහන්සේගේ ධර්මයට යන්න මේක දැන් අපේ පැත්තත් එක්ක බලන්න යනවා.
දැන් අපි දන්නේ ගන්න මේ කියලා දෙන්නේ. අපි දන්නේ නැති නිසානේ බුදුරජාණන් වහන්සේ ළඟට යන්නේ. දැන් ඉගෙන ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ දේ. අපේ දේ එහෙම නෙමෙයි. ඒක මුලින් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් සරණ යන්න හොයන කාරණාව තියෙන්නේ. මොකක් එක්කද? අපේ ජීවිතය ගැන අපේ අත්දැකීමත් එක්ක හොයන්න යන දේ කියන්නේ සක්කාය තහවුරු කරගන්න වැඩපිළිවෙල එක යන එක. සක්කාය කියන කාරණාවට වූ සත්‍යක් නොලැබෙන තැනදී නමුත් හොයන ගතිය ඉස්මතු වෙච්ච කෙනෙකුට සක්කායට වූ යමක් නොලැබෙන විදිහේ ඇත්තක් පෙන්වන කෙනෙකුට නැමීමයි බුදුරණන් වහන්සේ නමුණ කියන්නේ. ආයේ මේ සක්කායට ලැබෙන දෙයක් එක්ක එහෙම නෙමෙයි. දැන් හොයන්න යන්නේ අන්න රූපය ආයේ මේ පැත්තෙන් බලන්න යනවා. ධර්මයට ළඟ එන්නේ නැතු මේ පැත්තෙන් බලන්න යනවා. ඒ කියන්නේ බුදුරණන් වහන්සේ මේ භික්ෂුන් නිකම් මේක කියලා තියෙන්නේ. හරිම වංචනික විදිහට යන් කියලා තියෙන්නේ. භගව මූලකානෝ බන්තේ භගවන් නෙත්තික භගවන් පටිසරණ. අපි භාග්‍යතුන් වහන්සේ ඇස මූල භාග්‍යතුන් වහන්සේ කියනක අපි දරා ගන්න අහලා ඒක. ඒ බොරුවටනේ කියලා තියෙන්නේ නේ වංචනික විදිහටනේ. ඒක නිසා එහෙම නෙමෙයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ මොකක් එක්කද? සත්‍යවාදී. මේ බුදුරණන් වහන්සේ කියපු දෙයක් මේක. බුදුරණන් වහන්සේ පෙන්නපු දෙයක් මේක. එහෙනම් ඒ බුදුරණන් වහන්සේ කියපු විදිහට බලන්න වෙනවා. අපේ අධ්‍යක්ෂක මේක බලන්නේ නැතු. අපේ අධ්‍යක්ෂක මේක බලලා අසරණ වෙච්ච නිසානේ මේ සරණක් හොයාගෙන බුදුරණන් වහන්සේ ළඟට ගිහලා බුදුරණන් වහන්සේ කියපු විදිහට ඉගෙන ගන්න යන්නේ. ධර්මයේ මුල සද්ධා මාත්‍රය, සද්ධානුසාරී, සද්ධාපතිට්ඨිත. හැබැයි විචක්ෂණශීලී බවත් එක්කනේ. දැන් මෙතනදී තමයි අර නැමීමත් එක්ක ප්‍රතිපදාව අනුගත වෙන්නේ. කියපු කරුණ එක්කම මොකද්ද? සක්කායිත වදේ. අර අනුපිළිවෙල කතාවක් කරපු තැනදී දැන් ඒ අනුපිළිවෙල කතාව කරන විදිහ තියෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? ඉස්සල්ලාම නැමෙනවා. නැමෙන්න හේතු සකස් වෙනවා. නැමෙන්න හේතු සකස් වෙච්ච තැනදී නැමෙන්න හේතුව සකස් වෙන්නේ පින්වතුනි අසාමාන්‍ය කෙනෙක් බව ප්‍රකට වුණාම ඊළඟට ඒ කියන දේ අහගෙන ඒක හිතනවා මිසක් ඒක මෙහෙට ගලපන දෙයක් වෙන්නේ නැහැ. මෙහෙට ගලපන්නේ තමන්ගේ පැත්තක් එක්ක ආයේ. තමන් දන්න දෙයක් එක්ක ආයේ. තමන්ට තේරෙන දෙයක් එක්ක ආයේ. ඒකෙදී වචනකින් විතරයි සද්ධාව කියලා දාගන්න වෙන්නේ. මඤ්ඤණාවක් නේ. අතන ප්‍රතිපදාවෙන් සද්ධා. අතන මඤ්ඤණාව ශ්‍රද්ධාව. එහෙම නැතුව ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාව කියන නිර්වචනේ එන්නේ මේකේ තියෙන විදිහට ඇති. තියෙන විදිහට ඇති. ඒක අමාරු නම් ආයෙක බලනවා. ඒකත් අමාරු නම් ආයෙක බලනවා. පටන් ගත්තේ අපේ ප්‍රශ්නේ එක්ක යන්නේ බුදුරණවහන්සේගේ පැත්තට. ඒක හොඳට තේරුම් ගන්න. නැත්නම් ආයි දෘෂ්ටියම තමයි තියෙන්නේ. ඒ කියන්නේ දෘෂ්ටිය කියලා ලේබල් කරලා දාගත්ත දෘෂ්ටිය තියෙනවා. දෘෂ්ටිය හැටියට දකින්නේ නැහැ. ඒ නිසා සිංගගෙන ඉන්නවා මිසක් මොකක් එක්කද? රූපේ සති වෙලා. අපේ රූපේ සති හම්බෙලා. දෘෂ්ටිය ඇතුළේ රූපේ සති වෙලා. අපේ රූපේ සති හම්බ වෙලා. වෙන්න බෑ නේද? එහෙනම් ඊතර වෙන්නට ඕනේ. ඊළඟට වේදනාවේ සති. වේදනා උපාදාය. වේදනා අභිනිවෙස්ස. විඳීම. සංඥා සති. සංඥා උපාදාය. සංඥා අභිනිවෙස්ස. සංකාරයේ සති. සංකාරයේ උපාදාය. සංකාරයේ අභිනිවෙස්ස. විඥානි සති. විඥානං උපාදාය. විඥානං අභිනිවෙස්ස. තං ජීවං තං ශරීරං දිට්ඨි උපජ්ජති. දැන් මේ පැහැදිලි කරේ මොකක් එක්කද? දකින විදිය හම්බ වුණා මොකක් එක්කද? සක්කාය කියලා යෙදුන කාරණාව හරි නිසා. ඒකනේ හරි නිසා. හැබැයි දැන් මෙතන පැහැදිලි කරනකොට මේ පරියායක්නේ පැහැදිලි කරන්නේ. පරියායක් පැහැදිලි කරන තැනදී සහ දෘෂ්ටියක් ගැන කතා කරන්නේ. අර
පංච උපාදානස්කන්ධය විග්‍රහ කරන අතීත නාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර කියන උපාදාය කියන නිර්වචනය දාන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක තමයි කෘත්‍ය වෙලා තියෙන්නේ. මොකද්ද? මේ පැහැදිලි කරන්නේ. ඒ පැහැදිලි කරන ටිකේ ඔක්කොම එදිනවා. රූපංකෝ භික්කවේ සති රූපං උපාදාය රූපං අබිනිවෙස්ස වේදනා භික්කවේ සති වේදනං උපාදාය වේදනා අබිනිවෙස්ස. ඒ විග්‍රහය ඒක තියෙනවා. එතකොට දැන් එතනදී අර දිට්ඨියක් කියන නිර්වචනයත් එක්ක අර ඒ පැහැදිලි කිරීම අන ප්‍රණීත භාවයක් එක්ක එදිලානේ. නැත්නම් හීන බවක් එක්ක එදිලා. ඊතර වෙන්න යනකොට හීන බවක් එක්ක එදිලා. නැත්නම් ප්‍රණීත බවක් එක්ක එදිලා. මොකක් හරි එක එදීමක් තියෙනවා. හැබැයි දැන් ඒ කාරණාව අපිට මෙතන බලන්න තියෙන්නේ මේ කාරණාව එක බලන්න තියෙන්නේ මේ යෙදීම කියන ඉස්මතු වීමනේ. ඒ කියන්නේ මේ මොකක්ද? පැවැත්මක් කියන ඉස්මතු වීම. දැන් මේ පැවැත්ම ප්‍රකට කරා. පැවැත්ම ඉස්මතු කරා. හැබැයි පැවැත්මේ දේ හම්බුනේ නැහැ. පැවැත්මේ දේ හම්බුනේ නැහැ. පැවැත්මේ දේ හම්බුණා නම් හම්බ වීමම ආයේ පැවැත්මක් දිට්ඨියක් වෙලා. එතකොට මේ කියපු පරියාය ගැලපෙන්නේ වචන ටිකක් විතරයි. වචන ටික විතරක් රිංගගෙන. එකයි ආය මතක තියාගන්න. මොකද්ද කරන්න තියෙන්නේ? මේ කවුරු කියපු ධර්මයක්ද? සිද්ධාර්ථ කුමාරයා කියපු ධර්මයක් නෙමෙයි මේ. සිද්ධාර්ථ තාපසයා කියපු ධර්මකුත් නෙමෙයි මේ. සිද්ධාර්ථ කුමාරයා කියන්නේ පින්වතුනි අසාමාන්‍ය හැකියාවක් තියෙන කෙනෙක්. සිද්ධාර්ථ කුමාරයා කියන්නේ සිද්ධාර්ථ තාපසයා කියලා කියන්නේ ගෞතම සිද්ධාර්ථ තාපසයා කියලා කියන්නේ අසාමාන්‍ය හැකියාවක් තියෙන කෙනෙක්. අර ආලාරකාරා මුද්දකරම් පුත ළඟටම ගියාට පස්සේ අර අසාමාන්‍ය හැකියාවත් එක්ක නේද මේ ප්‍රතිපදා අනුගමනය කළා ඊටාම යවුන් වියේදී ඊටාම ඉක්මනට මේ ඥාණය ඇති කරගත්තේ. අසාමාන්‍ය හැකියාවක් තියෙන කෙනෙක් සිද්ධාර්ථ තාපසයා කියන්නේ. මේ සිද්ධාර්ථ තාපසයාගේ ධර්මයේ නෙමෙයි. ගෞතම සිද්ධාර්ථ තාපසයාගේ ධර්මයේ නෙමෙයි මේ. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. කොහොම කෙනෙක්ද නේ? හිතන්නත් බෑනේ. මේ ධර්මය අහනකොට සිදුවෙන දේ තමයි මේ අර ඇත්තටම ගත්තොත් ඒකට අනුගත වීමක් තියෙනවා. මෝහණය වෙනවා කියලා කියන්නේ. අර මෝහණය කරනවා කියලා කතාව දන්නේ මම ඒව ගැන දන්නේ නැහැ. එහෙම එකක් තියෙන්නේ. එතකොට ඒකත් එක්ක එදිල්ලක් විතරයි. හැබැයි මෝහණය කියන වචනයක තියෙන බොරුවක් එක්කනේ. ඒ කියන්නේ මෝහණයක් කියන නිකන්. නමුත් මෙතන තියෙන්නේ මෙතන කතා කරන්න වෙන්නේ ඥානයක් වෙනවා කියන එක. නුවණක් වෙනවා කියන එක. අනේ ඊතර වීමක් වෙනවා. අන්න ඒක තමයි සද්ධා අනුසාරී කියන එක. ඒ කියන්නේ ඒ එක චින්තනය වෙනවා. හැබැයි ඒක චින්තනය වෙන අපි කලින් දේශනා සාකච්ඡාවේ කතා කරා දිට්ඨිය සුප්පට විද්දා කියන කාරණාව වෙලා තියෙන්නට වෙනවා. එතකම්ම බුදුරන් වහන්සේ කියපු කාරණාව එක අනුගත වූ ඒ වැඩ පිළිවෙල යෙදිලා නැහැ. එහෙම යෙදෙන අය අත්උපරික්ෂණයත් එක්ක යෙදෙන තැනදී වෙන්නේ. මේක දෙක වෙන් වශයෙන් දැනගත යුතු දෙකක්. නැත්තම් පැටලෙනවා. ගැලවෙන්න බැරි වෙන්න පැටලෙනවා. වෙන් වශයෙන් දැනගන්නට ඕන මේක. වෙන් වශයෙන් දැනගත්ත තැනදී තමයි මුලින්ම මේකේ අර්ථ මොකුත් හොයන්නේ නැහැ. මේකෙ මේ තියෙන විදි පැති ඔක්කොම එක බලනවා එච්චරයි. තියෙන විදි පැති ඔක්කොම එක බලනකොට මේක තේරුණා නම් ගැලපුණා නම් එතන සද්දම් අධිමානයක් වෙලා. තේරෙනවා ගැලපෙන්නේ නැතුව මේකේ තියෙන මේ පරියාය නිදාණය ඊළඟට පද ව්‍යංජනය මේවා ටික බලන්න ඕනේ. මොකද මේක මේ අසාමාන්‍ය කෙනෙක් උත්තමයේ ධර්මයක්. ඒ වැඩගත්කම ආපු තැනදී එහෙම බලනවා. ඊටඟට ඒකේ අත්තං උප්පරික්කට යන්න යමු වෙන්න යමු වීමක්ම ඉස්මතු වෙනවා. මොකද හේතුව මේ වැඩගත් දෙයක්. හැබැයි වැඩගත් දේ සොකියත්වයක තහවුරු වෙලා නැහැ. සත්‍යවාදී කෙනාට ඒක මොකද්ද කියලා හෙවීම යමු වෙනවා. අන්න සද්ධා අනුසාරී යෝනිසෝ මනසිකාරය.
ඒ ප්‍රතිපදාව ඉස්මතු. අන්න එතකොට අහපව් මගේ පැත්ත එක්ක ගැළපිලි නෑ නෙවෙයි. සක්කාය නිරෝධ බවක් නේ. අහද්දිත් මගේ පැත්ත එක්ක ගැළපිලි නෑ. අහද්දිත් බලන්නේ කොහොමද? අහද්දිත් අර සද්ධාාවක් යෙදලා තියෙනවනේ. කන් ඉමාගනේ අහන්නේ සද්ධා ජාතෝ උපසංකමතු වෙලානේ අහන්නේ. එතකොටත් ඒකේ තියෙන මුලැමැදාග පිරිසිදු බව, අර්ථ ව්‍යංජන සහිත බව, කේවල පරිපූර්ණ බව, මේ පරියාය මේ හැම එකක් එක්කම තමයි දිට්ඨිය සුප්පට විද්දා කරගන්නේ. බලන්න මේකට කොච්චර සිහියක් ඕනේද? මේ උත්තම තථාගතයන් වහන්සේ නමකගේ ධර්ම ඉගෙන ගන්න. කොච්චර යොමු වීමක් ඕනේද? කොච්චර අවධානයක් ඕනේද? කොච්චර කැපකිරීමක් ඕනේද? කොච්චර වීරියක් ඕනේද? ඒ ටික නැති වුණොත් එහෙම අපි මේ සිද්ධාර්ථ ගෞතම තාපසයා කියපු කරුණු ටිකක් ඉගෙනගෙන ගලප ගන්න එකක් විතරයි කරන්නේ. තංකින් මඤ්ඤද බික්කේ රූපං නිච්ඡං වා නිච්ඡං වාති අනිච්ඡං බන්ති. යම්පනන් මේ කාගෙන්ද මේ ප්‍රශ්න අහන්නේ? අර ගතිය තිබ්බ භික්ෂුන්ගෙන් කොයි ගතියද? භගවන් මූලකනෝ බන්ති භගවන් නිත්තික භගවන් පටිසරණ බික්කු දාරේසන්ති. අන්නේ ගතිය තිබ්බ භික්ෂුන්ගෙන් අහන්නේ. බලන්නකො මේ ඒ කියන්නේ මේ ශාස්ත්‍රෝත්තර තිබිච්ච තැන. ශාස්ත්‍රෝත්තර තිබිච්ච තැන ඒකත් එකයි භික්ෂුන්ගෙන් අහන්නේ. තංකින් මඤ්ඤද බික්කේ රූපං නිච්ඡං වා නිච්ඡං වාති. දැන් මේ කතාවෙන් මම පුංචි උදාහරණයක් දෙන්න. දැන් මෙතන මේ කියපු පැහැදිලි කරපු කාරණාවක මෙන්න මේ ටික හිතන්න. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ මේ කාරණා ටික පැහැදිලි කරා. මේ කරුණ ටික රූප ගැන වේදනා සංඥා සංකාර විඥාන ගැන පැහැදිලි කරා. තමන්ට තහවුරු වෙන විග්‍රහයක් දෙය දුන්නේ බුදුරජාණන් වහන්සේ. ඔව්නේ මේක නෙමෙයි. හරිනේ මේක නෙමෙයි. ඔව් ඇත්ත තමයි මේක තමයි. දැන් දරාගත්තද ගලපගත්තද? දරාගත්තද ගලපගත්තද? ගලපගත්තා. ගලප ගැනීමෙන් තහවුරු වුණාද නැද්ද? තහවුරු වුණා. මොකද තහවුරුනේ? සක්කාය. සක්කාය තහවුරු වුණා. දැන් මේ මොකද්ද භික්ෂුන් කියන්නේ දරා ගන්නම් කියලානේ. ගලප ගන්නම් කියලා දැන් දරා ගන්නම් කියලා. දරාගත්තේ කවුරු පැත්තේ ඉඳලාද? බුදුරණවහන්සේගේ පැත්තේ ඉඳලා. දැන් බුදුරණවහන්සේගේ පැත්තේ ඉඳලා අහන කාරණාව බුදුරණවහන්සේ යන රූපං නිච්ඡං වා නිච්ඡං වාති, වේදනා නිච්ඡා වා නිච්ඡං වාති, සංඥා නිච්ඡං වා නිච්ඡං වාති, සංකාර නිච්ඡං වා නිච්ඡං. හැබැයි දැන් මේක මේ අර වචනයක් තේරෙන්නේ නැතිකමට කියන උත්තරයක් නෙමෙයි. වචනයක් තේරෙන්නේ නැත්නම් ඉතින් ඒ කියපු දේ sannivedana වෙලා නැහැනේ. කරුණක් පැහැදිලි කරනවා. වචනික අර්ථයක්. වචනික අර්ථයක් පැහැදිලි කරපු කාරණාව එක ගත්තහම ඒ පැහැදිලි කරන දේ තුල අර්ථය හොයන්න පටන් ගත්තාම ඒ පෙන්නපු කාරණාවට අන්න මොකද්ද වෙන්නේ? යෙදීමක් නැහැ. නන්දක වසූටි ලස්සන පැහැදිලි වුණේ. නන්දක භික්ෂුවට භික්ෂුණීන් පැහැදිලි කරා. ප්‍රඥාවෙන් දැක්ක කියලානේ. හොතපන් වෙලා නේ. තමන්ට හම්බුණානේ ප්‍රඥාවට හම්බෙලා තියෙන්නේ. හැබැයි සද්ධානුසාරිත මාර්ගයට නැම්මත් එක්ක තියෙන දේ. ප්‍රඥාවනේ කතා කරන්නේ එතකොට. ප්‍රඥාවට අයිති වෙලා තියෙන්නේ. සද්ධානුසාරිකයන්ට ඉන්ද්‍රිය ධර්ම තියෙනවා. ඉදලා තියෙනවා. එතකොට මේ නිච්ඡං අනිච්ඡං බන්ති. අනිච්ඡං බන්ති කියන්නේ අනිත්‍ය දෙයක් හම්බුණා කියලාද? නෑ. ඒක මතක තියාගන්න. අනිත්‍යයි කියලා කියන්නේ අනිත්‍ය වූ දෙයක් හම්බුණා කියන එකේම නෙමෙයි. අනිත්‍ය වූ දෙයක් හම්බුණා කියනවනම් නිට්ටයයිනේ. නිට්ටයයි. දැන් මේකෙදී දැන් හොඳට තේරුම් ගන්න ඉගෙන ගැනීම දිට්ඨිය සුප්පටි විද්‍යාව වීමේ විදිහයි ඊළඟට විචක්ෂණශීලී බවදී ඊතරන බවයි. දෙකක් ඊතරන විදිහයි විචක්ෂණශීලී බවදී. ලැබෙන විදිය නෙමෙයි. දිට්ඨිය සුප්පටි විද්‍යාව වීමේදී ටිරවුල් කරගන්න විදිය. මේ දෙක පටලවා ගත්තොත් පැටලෙනවා. ඉගෙන ගන්නේ විචක්ෂණ විදිහට නම් අර්ථ හොයන විදිහට නම් අන්න සද්ධාම අධිමානටපත් වෙනවා. දිට්ඨිය සුප්පටි විද්‍යාව වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ බුදුරණවහන්සේ පෙන්නපු ක්‍රමයට ඉන්නේ සද්ධාම අධිමානටපත් වෙනවා. අර්ථ හොයන්න යනවා. අර්ථ හොයාගෙන යන තැනදී හම්බ වෙනවනේ බුදුරණවහන්සේ ධර්මෙ නෙමෙයි සක්කායනේ.
සක්කාය තහවුරු වෙන එකනේ. එතකොට සක්කාය නිරෝධයක් වෙන්නට ඕන. හැබැයි මේක නිකන් කතා කරන එකකුත් නෙමෙයි. එකයි වෙනස තියෙන්නේ. නිකන් කතා කරන කාරණාවක් නෙමෙයි චින්තනයක් එක්ක තියෙන්නේ. හැබැයි ඒ පෙන්වන කාරණාව එක්ක බලනකොට අර ලෝකේ යම්කිසි විදිහකට හිතලා රිංග ගන්න දේව තුල අසත්‍යයක් කියන සත්‍යවාදී චින්තනයක් කුළු ගැන්වෙච්ච කෙනෙක් නෙමේ අහන්නේ. අනිත් කෙනෙක් නෙවෙයි. දැන් කසීබ් බාරද්වාජ නමාගත්තේ එයාගේ කෝණයත් එක්ක එයාගේ ස්වභාවය නිස්සබහ කරලා. අඟුලිමාල නමාගත්තේ ඒ විදිහට. අනිත් අයට අනුපිල්ල කතාව කරලා නමන්නේ ඒ විදිහට. උපතිස්ස පරිබ්‍රාජක කියලා නමන්න දෙයක් නැහැ. බාහිදාරු චීරියලට නමන්න දෙයක් නැහැ. පුක්කුසාතිලාට නමන්න දෙයක් නැහැ. හෝලිත පරිබ්‍රාජක කියලා නමන්න දෙයක් නැහැ. ඇයි? හිතලා නැමිලා. කෙලින්ම කිව්වා. අනිත් අයට නමන්න ඕනේ. අර හිතන බව ප්‍රකට කළා යෙදිච්ච ජීවිත අත්දැකීමේ තියෙන වැරද්ද ඉස්මතු කළා නමන්නට ඕනේ. නමලයි බුදුරණවහන්සේ දේශනා කරන්නේ. ඒ නැමීම එදෙන්නේ නැතිව ඒ ධර්මයේ ඇහෙද්දි මොකද වෙන්නේ? නැමීම එදෙන්නේ හිතලා තමන්ගේ පැත්තත් එක්ක නිස්සභාවීමක් කියන තැනදී. ඒ කියන්නේ ඒකට උත්තරයක් නැති තැනදී. දැන් හිතන්න නැතුව මොකද වෙන්නේ? අනේ අර ධර්මයේ හම්බ වෙනකොට මේක එක්ක හිතලා ශෝකයකට ගැලපෙනවා. දැන් හරි. සද්ධාව තියෙනවද? සද්ධාව එන්න විදියක් නැහැ. හරිනේ මේක. සරණක් හොයන්නේ අසරණ නැහැනේ. හරිනේ. ඒක නිසා හොඳට තේරුම් ගන්න. අන්න ඒ විදිහට අහන්න තැනදී තමයි මේ භික්ෂූන්ට මේ උත්තරේ තියෙන්නේ. නිච්ඡං වා අනිච්ඡං බන්ති. යම්පන අනිච්ඡං දුක්ඛං වා සුඛං වා දුක්ඛං බන්ති. යම්පන අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං. ඉතින් එහෙම තියෙද්දි කොහොමද මේ අපිනුතං අනුපාදාය එවන් මේ දිට්ඨිය උපාදාන එදීම හරිද? මේ යෙදෙන එක හරිද? අකර යෙදී දැන් හොතර හිතලා බලන්න. මේ විදිහට නේද අහන්නේ තමා කියලා කෙනෙක් සුදුසුද කියලා. නැති තමෙද්ද ඉන්න තමෙද්ද? නැති මමෙද්ද ඉන්න මමෙද්ද? කතාව නෑනේ. නැති මමෙද්ද ඉන්න මමෙද්ද? කතාව නෑ. නැති දිට්ඨියද තියෙන දිට්ඨියක්ද? නැති දිට්ඨියද තියෙන දිට්ඨියක්ද? කතාව නෑනේ. සුදුසුද? මේ විදිහට දිට්ඨිය උපජන එක මේක හරිද? අනේ නෑනේ ස්වාමීනි. ඒ බඳුෂ්ටක් උපදීද? එදෙයිද? අනේ නෑනේ ස්වාමීනි. නෑ. එදෙන්නේ. තිබ්බද? ඒක නැති වෙනවද? නෑ, උපදින්නේ නෑ. උපදින්නේ නෑ. ඊළඟට ওই විදිහටම වේදනා, සංඥා, සංකාර, විඥාන මේවත් එක්ක අහනවා. නිච්ඡං වා අනිච්ඡං බන්ති. යම්පන අනිච්ඡං දුක්ඛං වා සුඛං වා දුක්ඛං බන්ති. යම්පන අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලානුතං මේ විපරිණාම ධම්මං අපිනුදං අනුපාදාය වන් දිට්ඨි උපජ්ජති. මේ විදිහට ඒ දිට්ඨියේ ඉදීම මේ උපදීද කියලා අහනවා. නොහිතම් බන්ති නෑ. දැන් ඊතරේ කතා කරේ ඒ කාරණාව එක්කනේ. යම්පිතං දිට්ඨාසුතං මුතං විඤ්ඤාතං පත්තං පරියසිතං අනුචරිතං මනසා තම්පි නිච්ඡං වා අනිච්ඡං වාති. එතකොට දැන් මේ දිට්ඨාසුත මුත විඤ්ඤාත මෙන්න මේ කරුණු එක පැමිණුණ ලැබුණ හොයන මේ නිච්චද අනිච්චද කියලා අහනවා. දැන් මේ මොකක්ද පෙන්වන්නේ? සිද්ධාන්තයක් නෙමෙයි. දැන් මේ භික්ෂූන් එක්ක මාර්ගයක් නෙ පෙන්වන්නේ. සිද්ධාන්තයක් නෙමෙයි. දැන් අර විදිහට ඒ කාරණාව කතා කරගෙන ඇවිදින්න මේ අර දිට්ඨ මුත විඤ්ඤාත. දිට්ඨ සුත මුත විඤ්ඤාත. මෙන්න මේ කාරණා එක්ක
අර කිසිදු විදියකින් මඤ්ඤී බවකට ඉඩක් නැති වෙන්න. කිසිදු විදියක ඉඩක් නැති වෙන්න අර යෙදුන ඒ කාරණා එක්කත් අහනවා. දැන් අර මේ දිට්ඨි කතාවකට එන්නේ නැති. ඒ කියන්නේ මේ දිට්ඨි කතාවක් කියන අර යෙදීම කියන එකට ඉඩක් නැති වෙන විදිහටම තව දුරටත් ඒ කාරණා විශ්මතු කරලා පෙන්නනවා. නිත්‍යං වා අනිච්චං බන්ති. යම්පන අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. අපිනුතං අනුපාදා එවං දිට්ඨි මේ විදිහට දිට්ඨිය ඉපදීමක් වෙයිද? උපදීද? නෑ ස්වාමීනි. යතෝකෝ වික්ඛේ අරිය ශාවකෝ ඉම්මේ සසුඨානේසු කාංකාප. දැන් කාංකාවක් එන්න ඉඩ තියෙන්නේ ඇයි? සසුඨාන බවක් යෙදෙන තැන. ඒකට ඉඩ නැති වෙ අන්න යෙදෙන බවත් එක්ක දැන් ඔබට අපි කතා කරේ අර මොකද ඊයේත් කතා කරා මඤ්ඤණාවක් බව එදීම නෙමෙයි නුවණ ලැබීමම නෙමඤ්ඤී බව නුවණ ලැබීම නෙමෙයිනේ හික්මීම කියන එක. නුවණ ලැබීම මඤ්ඤණා බව නුවණ ලැබීමෙන්ම මොකද වෙන්නේ? ආන්න මාමඤ්ඤී බව යෙදීමක් යෙදෙනවා. එතකොට එහෙනම් ඨාන කියන මේ කතා කරන 6 තන කියන කාරණාව එක්ක මොකද වෙන්නේ? කාංකාවක් නේ. කාංකාවක් යෙදෙන්නේ නැහැ. මොකද යෙදෙන්නේ නැත්තේ ඒ 6 තන කියන නිර්වචනයේ අර මුලින් පැහැදිලි කරා. නිච්ඡං වාති. එතකොට අනිත්‍යයි දුකයිනේ. එතකොට එහෙම නම් මොකද වෙන්නේ? අර දිට්ඨිය දිලේ නැහැ. උපදීම සුදුසු නැහැ. අර ඒක ඉක්ම වෙනවා. දැන් සැකයේ දෙන්නේ මොකද්ද? මේකයි. ඒ කියන්නේ තමන් පැත්තයි තව පැත්තක යෙදෙන එකත් එක්ක නේ. පැවැත්මත් එක්ක සැකයේ දෙන්නේ. ඊළඟට දුක්ඛේ පිස්ස කාංකා පහිනා දුක්ඛ සමුදය පිස්ස කාංකා පහිනා දුක අනාර්ය සත්‍යයත් එක්ක මේ කාංකාව දුර වෙනවා. කවුද මේ? ආර්ය ශාවකයා. අන්නයට කියන මොකක්ද? සෝතපන්නයි කියන. එයට කියනවා සෝතාපන්නයි කියලා. ඒ තමයි තං ජීවං තං ශරීරං සූත්‍රය. ඊළඟට අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං. දැන් ඒක ඔය විදිහටමයි තියෙන්නේ එකත්. ඒ දේශනාවත් අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං. ජීවය අනිකක් ශරීරය අනිකක්. ජීවය ශරීරය දෙකක්. එතකොට දැන් ඒකත් දැන් අපි ලෝකයේ මට්ටමින් කතා කරන්න ගියොත් එහෙම දැන් මම ඒකට කලින් අර උදාහරණයත් එක්ක ජීවිත උදාහරණයක් කතා කරලා ලෝකයේ මට්ටමින් ශරීරයයි ජීවයයි මේක දෙකක් මලකුණයි කියන්නේ මලකුණ කියලා මම ගත්ත එක කියලා දෙන්න ඕන නිසා ජීවත් වීමයි මේක දෙකක්. දැන් මේක ජීව බවයි ශාරීරික ක්‍රියාකාරීත්වය මේක දෙකක් වෙනම තියෙන්නේ. නැත්නම් මේ දෙකම එකක්. කලින් එක. දැන් මේක වෙන්වීම තියෙන්නේ. මේක සම්බන්ධයක්, ඒ කියන්නේ එහෙම සම්බන්ධයක් නෑ වෙනම. ඇයි දැන් මේ කතාව තුළම පින්වතුනි ඉදලා තියෙනවනේ රූපං අබිනිවෙස්ස කියන එක. වේදනා සංඥා අබිනිවෙස්ස කියන යෙදීමක් නෙමේ කතාව. නැද්ද? මට හම්බෙච්ච ඒවා නෙමේ යෙදීම. දැන් මේක අහනවා බුදුරජාණන් වහන්සේ. කිස්මින්නකෝ බික්කේ සති කිං උපාදාය කිං අබිනිවෙස ඒවන් දිට්ඨි උපජ්ජති අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරන්ති. භගවා මූලකානෝ බන්තේ ධම්මා. භාග්‍යවතුන් වහන්සේ දන්නේ අනේ භාග්‍යවතුන් වහන්සේ කියලා දෙන්නකෝ අපි දරා ගන්නම් ඈ. අපි දරා ගන්නම් කියලා කියන්නේ. ඇයි ඒ? නැමුණා. ශ්‍රේෂ්ඨ උත්තමයෙක් නේ. හැබැයි ඒ උත්තමයාගේ මේ උත්තම භාවයේ යෙදුනේ මොකක් එක්කද? ලස්සන රූපේ නෑ. ලස්සන කටහඬ නෑ. උත්තම භාවයේ යෙදුනේ එකත් එක්ක නෙවෙයි. උත්තම භාවයේ යෙදලා තියෙන්නේ අර ජීවිතේ හොයලා හිඹත් වුණා. හිඹත් වෙච්ච නිසා
නිස්සාර වූ ජීවිතයත් එක්ක කියන කාරණාව පෙන්නපු උත්තමයාගේ වචනේ සත්‍ය දෙයක් වෙලා. දැන් ඉතින් ඒ උත්තමයාගේ සත්‍ය වචනේට නැමෙනව හැරෙන්න ආයි මේ පැත්තට රිංග ගන්න එක නෑ ඒව අදාළ නෑ. ඒ කරුණව අදාළ නෑ. අන්න නැමුණා. හොඳටම නැමුණා. දැන් අනේ බුදුරජාණන් වහන්සේ විතරයි. බුදුන් වහන්සේ විතරයි. අපේ අත්දැකිල්ලෝක නෑ අපේ අත්දැකිල්ලෝක නිස්සාරයි. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනව නෙක්ඛම්මං ආනිසංසං ඕකාරසං කිලේසං. ඔය කරුණු ගොඩාක් පැහැදිලි කරන්න. ඉස්ලාම කෙනෙකුට අනුපිළ කතාව පැහැදිලි කරන්න. නයිස් ක්‍රමයි. ඊළඟට කෙලෙස් ඕකාර දැන් කෙලෙස් කියනකොට අපිට රාගයයි දේශ. ඉතින් ඒක අර කාමාදීනව කතා කරානේ. කාමාදීනව කතා කරානේ. ඒක රෝකාර සංකීර්ණේස කියනකොට. එහෙනම් මේ කෙලෙස් ඒ බලන්න මේ හිතීම උපරිම ඉස්මතු කරලයි අතහගතවරුන්ට ආවේනික ධර්මෙ පැහැදිලි කරන්නේ. එහෙම අය ඉන්නවා. ඒ අයට කෙලින්ම කියනවා. "යේ ධම්මා හේතුපබව තේසං හේතුතගතෝ ආහ." අනේ පුත්ස පරිබ්‍රාජකයා සෝතපන්න වෙලා මේ. කෝලිත පරිබ්‍රාජකයා සෝතපන්න වෙලා. අහගෙන ඉද්දිම. ඇයි? හිම්බත් වෙලා. හිතලා සත්‍යක් හොයනවාද? සත්‍යක් කියන කෙනෙක් හොයනවා. හිතපු ඔක්කොම මේ ලෙජිත යෙදිච්ච ඔක්කොම නිස්සරවයි අසත්‍යයි. නමුත් සත්‍යයක් ලැබිලා නැහැ කියන කෙනෙක්ගෙන් හොයනවා. ඒ කියන කෙනෙක්ගෙන් හොයන අය තමයි මේ භගවන් මූලකානෝ බන්ති භගවන් නිත්තික භගවන් පටිසරණ භාග්‍යවතුන් වහන්සේ මුල ඇහැ අනි කියලා දෙන්නකෝ. කොහොමද? අර රූපයට පැහැදිලා නැත්නම් වෙන මොකක් හරි නෙමෙයි අර චින්තනයත් එක්ක ඒ චින්තනයට එහා ගියපු දෙයක් මේ කියන උත්තරමේ නේතින් ඒ උත්තරමයාගේ දේ නෙමෙයි අහන්නේ. රූපේ කෝ බික්කවේ සති රූපං උපාදාය රූපං අබිනිවෙස්ස. දැන් මොකද්ද කරන්නේ එතකොට? ඔන්න දැන් දරාගන්නේ මේ මොකද්ද භික්ෂුණු කිවි? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කියලා දෙනක අපි දරා ගන්න භික්ෂුන් ටික දරා ගන්නවා. අද මේ කියන එක දරා ගන්නවා. අපට ගලපලා අපි වටහා ගන්නන් නෙමෙයි දරා ගන්නවා. ඔන්න දරා ගන්නවා මේ විදිහට එතකොට. ඊළඟට මේ ප්‍රශ්න කරන තැනදී දරාගත්තේ බුදුරණවහන්සේ පෙන්නපු ටිකනේ. දැන් මේ ප්‍රශ්න කරන තැනදී අන්න ඒ කියපු කාරණාව විමසනවා. අපේ අත්දැකින් ලෝකෙට නෑ. අත්දැකින් ලෝක කතාව නෑ. ඒ විමසගෙන යන තැනදී ඊතර වෙනවා. ඊතර වෙන චින්තනයක් එළඹෙනවා. දර්ශනීය සුවිසුද්ධ වෙනවා. දිට්ඨිය සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා. අවිනිපත ධම්මෝ කියලා පැහැදිලි කරන්නේ. එතකොට අර රූපය ඇතිකල්ලි රූපය හේතුවෙන් රූපය රිංගගෙන වේදනාව ඇතිකල්ලි වේදනාව හේතුවෙන් වේදනාව නිසා වේදනාව රිංගගෙන සංඥාව ඇතිකල්ලි සංඥාව නිසා සංඥාව රිංගගෙන හඳුනා ගැනීම සකස් වීම ඇතිකල්ලි සකස් වීම නිසා සකස් වීම රිංගගෙන දැන ගැනීම ඇතිකල්ලි දැන ගැනීම නිසා දැන ගැනීමේ රිංගගෙනයි දිට්ඨිය තියෙන්නේ. දැන ගැනීමක් වුණ දේ සංකල්පයක් නම් දිට්ඨිය කියන කාරණාව ගැන කතාව වැඩක් නැහැනේ. ඒක දිට්ඨියක් නෙවෙයි ඒකත් වෙන සංකල්පයක්. දිට්ඨිය ගැන මේ කතා කරන්නේ. එතකොට දැන් මේ කාගේද මේ වචන ටික? බුදුරණවහන්සේගේ. දරාගත්තනේ බුදුරණවහන්සේ. දැන් දරා ගැනීම කෘත්‍යයේදී මොකද්ද වුනේ? දිට්ඨියා සුප්පටි විද්දා. දරාගත්තනේ. දැන් ප්‍රශ්න කරනවා. දැන් ප්‍රශ්න කරද්දී මොකද වෙන්නේ? අන්න බුදුරණවහන්සේ කියන විදිහට දැන් මේකේ මේ කියපු කාරණාව තමන්ගේ අත්දැකීම් ලෝක එක්ක නෙමෙයිනේ. නැමිච්ච කෙනා ගැන ආය මතක තියාගන්න. අනිත් කෙනා ගැන එහෙම නෙමෙයි. ඒ කෙනෙකු නමා ගන්න ඕනේ ඉස්සෙල්ලා. මේ නැමිච්ච කෙනා ගැන. නමා ගන්නෙ කොහොමද? නමා ගන්නේ ජීවිතයේ නිස්සාරත්වය ප්‍රකට කළා. ජීවිත නිස්සාරත්වය කියන්නේ අත්දැකීම් ලෝකේ ඔක්කොම එක. චින්තනයේ හිතන කල්පනා කරන ඔක්කොම එක. ඊළඟට අර සත්‍යවාදී බවත් එක්ක තමයි සත්‍ය කියන කෙනාට නැමෙන්නේ.
ඒක නැමුණ තැනදී ආය අර කියපු දේ දරාගත්තා. දිට්ඨිය සුප්පටි විද්දාගෙන. දැන් අර කියන විදිහට අර කියන දේ කරනවා කියන එක. හස්ති දමනය කරන තැන එහෙම. සිංහයා ගොදුරක් වෙනවා කියන එක කියන දේ එක්ක. තමන්ගේ පැත්ත එක්ක නෙමෙයි. නිත්‍යංවා නිත්‍යද අනිත්‍යද මේ රූපේ? වේදනා සංඥා සංකාර විඥාන. රූපේ හඳුනගෙන දැනගැනීම විදීම සකස් වීම නිත්‍යද අනිත්‍යද? අනිත්‍යනේ ස්වාමීනි. කියපු නිසා නෙමෙයි දැන් කියන්නේ. මේ චින්තනයේ මෙහෙ වෙලා. වෙද්දි මොකද්ද වෙන්නේ? චින්තනයේ මෙහෙ වෙද්දි සක්කාය ඉක්ම වෙන ප්‍රතිපදාව කණුගත වෙලා. ඉතින් එතකොට අනිත්‍ය නම් දුකද සැප දුකයිනේ ස්වාමීනි. මොකෙන්ද දැක්කේ? තමාන්ද? නෑ අර නන්දකුව සූත්‍රයේම තියෙන්නේ ප්‍රඥාවයි. තමා නෙමෙයි ප්‍රඥාවයි. තමාට හම්බුණනේ ප්‍රඥාවට හම්බෙලා. අනිත්‍ය නම් දුක නම් විපරිණාම නම් මේ විදිහට මේ දෘෂ්ටියක් උපදීද? එදෙයිද? අනේ නෑනේ ස්වාමීනි. එදෙන්නේ නෑනේ. අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං එදෙන්නේ නෑනේ ස්වාමීනි. ඔය විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔක්කොම එක දැන් මේ අහනකොට දැන් මොකද ඊළඟට යම්පිදන් දික්ඨසුතම් මුතං විඤ්ඤාතං පත්තම් පරිසිතං අනුචරිතම් මනස. දැන් මේ ඔන්න ඒ ටික කතා කරනවා. නිච්ඡං වා අනිච්ඡං වාති. අනිත්‍යයි ස්වාමීනි. දැන් හොඳට තේරුම් ගන්න මේ දරා ගැනීම ඒ අනුව විමසීම දැන් රිංගගත් එක දැන් කලින් කිව්වේ ප්‍රශ්නේ මොකද්ද රිංග ගැනීම? රිංග ගැනීම ගැන උත්තරේ කිව්වා. ඒක දරාගත්තා. ප්‍රශ්න අහන බුදුරණන් වහන්සේ භික්ෂුන්. අහන ප්‍රශ්නෙට විචක්ෂණශීලී උත්තර දෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. අහන ප්‍රශ්නෙට විචක්ෂණශීලී උත්තර දෙනවා. උත්තර දෙන්නේ ප්‍රඥාවේ ඌ කාරණාවක් එක්ක. මේකේ ප්‍රධානම කාරණා අපි දැනගන්නට ඕනේ මම මුලින්ම දිගට මේ දේශනා මුළුල්ලේ මතක් කරපු දේ තමයි ශාස්ත්‍රඥ වහන්සේ කියන්නේ කවුද? බුදුරණවහන්සේ කියන්නේ කවුද? උත්තමයාගේ ස්වභාවය මොකද්ද? ඔන්නෝක නැත්තම් එහෙම නැහැ. දැන් මේ ditthුතමතු විඤ්ඤාත පත්ත පරිසස අනුචරිත මනස තම්මන් මේ නිච්ඡං වා අනිච්ඡං වා තියano. අනිත්‍යයි ස්වාමී. අනිත්‍ය නම් දුක සැපද? දුකයිනේ ස්වාමී. අනිත්‍යයි දුකයි විපරිණාමයි නම් මේ විදිහට අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං කියන මේ දෘෂ්ටි උපදීද? දැන් මේ කතාව තුලම ඉපදීම කතාව නේ. උපදීද? බලන්න මේ චින්තනයත් එක්ක අනුගත වෙන්නට ඕනේ. නෑනේ ස්වාමීනි. යතෝකෝ භික්ඛවේ ආර්ය ශාවකෝ යම් මේකින් මහණෙනි යම් කලක මේ ආර්ය ශාවකයා මේ තහනේ චසුටානේසු මේ කංකේ ඉක්මවලා දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන කංකේ ඉමවල නියත සම්බෝධි පරායන වෙනවා. නියත සම්බෝධි පරායන වෙනවා කියනවා මිසක් අයාට හොතපන්න බව ලැබිලා අරයා හොඳ කෙනෙක් කියලා ලැබිලා අර ඉන්නෝ නියතව සම්බෝධි පරායන වෙනවා. සම්පූර්ණින් පින්වතුනි මේ ඊතරවන භවයේ යථාර්ථවාදී අර්ථයක් බුදුරජාණන් වහන්සේ මේ පෙන්නපු ධර්මයේ තියෙන්නේ. මේකට ප්‍රධානම තිබිය යුතුයි. මොකද්ද? බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? ඇයි බුදුරජාණන් වහන්සේ නමක් අපි හොයන්නේ? මෙන්න මේ ටික ඉස්මතු වෙන්නට ඕන. එතනදී විතරයි අපේ මේ චින්තනය ඒ ධර්මයට අනුව විමසීමකට ඉඩක් දෙන්නේ. නැත්තම් අර මං කලින් කිව්වා වගේ අපේ පැත්තට හිතලා නැහෙනේ. හිතන චින්තනයේ සත්‍ය ගවේෂී බව නැති තැනම යෙදිලා තියෙන්නේ සද්ධම්ම අදිමානයක් විතරයි. අපේ පැත්තට ඒක ගැලපෙන එකක් විතරයි. වෙන මොකක් දෙන්නද? සත්‍යවාදී චින්තනයක් කොසේ හෝ ප්‍රකට වීමේදී පමණයි සද්ධම්ම අදිමානයකට ඉඩක් නැතුව ඊතරන ප්‍රතිපදාවක් බවට පත් වෙන්නේ. දෙත්‍යාසුප්පාට විද්‍යාව. එකයි පින්වතුනි මේක මේ කල්යාණ මිත්‍රෙක් ඕනෙත් ඒකයි. අසාමාන්‍ය කෙනෙකුට ධර්මී අහනකොටම යෙදෙනවා.
නමුත් ඇහිච්ච තැන කල්යාණ මිත්‍ර සත්‍යයනේ. ඒකයි මේක මේ මුළු මහත් ධර්ම මාර්ගයේම තියෙන්නේ කල්යාණ මිත්‍රය මතයි. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාරන්නේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ කල්යාණ මිත්‍රය ධර්ම මාර්ගයෙන් භාග්‍යයට උපකරණ වනේ. නෑ ආනන්ද ඔහොම කියන්න එපා ආනන්ද. මාහෙවන් අවොච්ච. ආනන්ද ඔහොම කියන්න එපා. ආනන්ද මේ මුළු මාර්ගයේම තියෙන කල්යාණ මිත්‍රය මතයි. සකල මේ විදං බ්‍රහ්මචරියං සම්පූර්ණයෙන්ම එච්චරටම පින්වතුනි මේ ප්‍රතිපදාවට ඒ නැමීම කොච්චර වැදගත් වෙනවද? ඒ වැදගත් වෙන්නේ වැදගත් භාවයේ ප්‍රකට වෙන්නට ඕනේ. නැත්තම් බෑ. ඒ නිසා පින්වතුනි මේ බුදු කෙනෙකුගේ ධර්මයේ තියෙන අසාමාන්‍ය බව, ආශ්චර්ය අద్భుත බව මේ ධර්මයේ කියන්නේ බුදු කෙනෙක්. බුදුරජාණන් වහන්සේ නමක්. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ නමක් කියන්නේ මේ නිතර පහළ වෙන කෙනෙක් නෙමෙයි. අසාමාන්‍ය උත්තමයෙක්. ඔන්නෝක අපි හොඳට හිතන්නට ඕනේ. ඉතින් ඒ නිසා මේ විචක්ෂණශීලී බව ඇති කරගත්ත විචක්ෂණශීලී බවත් එක්ක නිසාරත්වයේ යොමු වෙච්ච ලෝකයේදී බුදුරජාණන් වහන්සේගේ ධර්මයට යොමු වීම අපි ඇති කරගත්තා නම් අන්න හරි. එහෙනම් හොඳයි පින්වත්නි ප්‍රශ්න අහන්න අවස්ථාව විනාඩි 20ක විතර කාලයක් තියෙනවා. ත්වන් සරණයි. ස්වාමීන් වහන්සේ ත්වන් සරණයි. ස්වාමීන් වහන්සේ අද වහන්සේගේ දේශනාවෙන් කිව්ව කාරණාවක් සිද්ධාර්ථ ගෞතම තාපසයන් වහන්සේගේ අසාමාන්‍යතාවය කිව්වා මතක් වුණා. උන්වහන්සේගේ අසාමාන්‍යතාවයේ ඒ උද්දක රාමපුත්‍රාලාර කාලමගේ මේ දේශනා ඒ පටිපදාව අවබෝධ කරගත්ත විතර නෙවෙයි ඒ අයට පැහැදිලි කරලා දුන්නා මේ ඒක නෙවෙයි මම හොයන්නේ ඊට වඩා එහා දෙයක් තියෙනවා කියලා ඒ අය පිළි අරගෙන බුදුරජාණන්ගේ බෝධිසත්වයන්ට කිව්වා එහෙනම් බුද්ධත්වයට ලැබුණාන් පස්සේ අපිට ඇවිල්ලා ඒ බව තේරුම් කරලා දෙන්නත් කියලා. අනිත් කාරණාව තමයි සමහරවිට අපිට කියනවා මේ අපි හිතා ගන්නවා මේ ධර්ම ඇසුරෙන් පස්සේ දිට්ඨි අපිට දිට්ඨිය නෑ කියලා. ඉතින් එතනින්ම මාර්ගය වැහෙනවා. මොකද කල්පනා කරාම මේ මම ඉන්නවා කියන කාරණාව අපිට තියෙනවනේ නැත්නම් අපි දෙයක් අහන්නේ නෑ ඒකට යොමු වෙන්නේ නෑ ඒ වගේම දැන් හිතුවත් මේ මමද නැද්ද කියන කාරණාව නැත්නම් රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවද නැද්ද කියලා අහපු ගමන් අපිට නෑ කියන උත්තරේ එන්නේ හිතලානේ පස්සේ මේ ධම ආපු හින්දා හිතලා පස්සේ කියනවා නෑ එහෙම නෙවෙයි ඒකට අනිත් පැත්තේ දෘෂ්ටියට යනවා. ඉතින් ඒ වගේ කාරණා කල්පනා කරාම අපිට දෘෂ්ටිය නෑ නේද දෘෂ්ටි තියෙන අපි දෘෂ්ටිය තමයි ඉන්නේ. ඒක උපවාසින්තර මතක් වෙනවා. අනිත් කාරණා තමයි ස්වාමීන් දැන් මේ සූත්‍රවල නිරන්තරයෙන් පේන දෙයක් තමයි අර සක්කාය කියන කාරණාව තමයි මුලින්ම බැසගන්නේ රූපය ඇතිකල්ලි වේදනාව ඇතිකල්ලි කිසිම කොඩිකේ සතිකින් උපාදාය කියනකොටම උපජ්ජති අජත්තං සුඛ දුක්ඛං නැත්නම් දිට්ඨියට බහගෙන මේ වගේ දිට්ඨිය ඇති වෙනවා කියන කාරණා. ඉතින් බුදුරජාණන් වහන්සේ සක්කායතනේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ ඒක අපිට හම්බෙන කාරණාවක් නෙවෙයි ඒක හම්බෙන මාර්ගයට. ඒක කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට හිතනකොට ගවේෂණය කරනකොට මේ උපදින නුවණකට තමයි ඒක හම්බෙන්නේ. ඒක අපිට හම්බෙනවා කියන කාරණාව වෙන්නේ නැහැ කියන එක. අන්තිම සමයෙන් මම අහන්න ඕන ප්‍රශ්නේ වුණේ සමහරවිට මට මතකයක් තියෙනවා විමුක්තායතන කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේදී කතා කරනවානේ මේ ධර්ම දේශනාවක් අහනකොට ධර්මය මේ දේශනා කරනකොට නැත්නම් සජ්ජායනා කරනකොට නැත්නම් ඒ කරුණක් ඉගෙනගත්ත කාරණාවක් නැවත නැවත නුවණින් මෙහෙය කරනවා නැත්නම් විමර්ශනය කරනකොට මේ දිට්ඨිය වෙනස් කරගන්න පුළුවන් කියන කාරණාව සම්බන්ධව දැන් අපි කෙනෙක් ඉන්නවා නෙවෙයි මම ඉන්නවා නෙවෙයි මම සිද්ධාන්තයක් නෙවෙයි මේක මේ දැක්ම වෙනස් වෙන එකනේ වෙන්න ඕනේ සම්බන්ධව. එතකොට සම්බන්ධව දැන් මේ කාරණාවේදී මේ දැන් අපි ධර්මය අහනකොට දැන් අපිට වහන්සේ කියලා අපි සජ්ජායනා කරන්න පුරුදු වෙනවා මතක තියා ඒක සජ්ජායනා කරනවා කියවම මතකයට එනවනේ ඒක ධර්ම කාරණාව අපිට ඒ බුද්ධ වචනයෙන්ම මතකෙ තියෙනවා. වෙන දේවල් වලට නොගින් ඒ කාරණා පැහැදිලි කරගෙන ඒක මතකෙ තියෙනවා. ඒකෝට සම්මානක දැන් මේ කාරණා කරුණක් අපි සිහිපත් කරනකොට විමර්ශනය කරනකොට අර ප්‍රතිපදාව ඉපදෙන හැටි පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න සම්මත මොකද මේ දැන් අහගෙන ඉන්නකොට සුතේන් කියන කාරණාව මඤ්ඤණාවට යන දැන් බුදුරජාණන් නිකන්ුත් නෙවෙයිනේ අහන්නේ රූපං නිච්ඡං වානිච්ඡං වා කියන්නේ නැහැ. සංකින් මඤ්ඤත දික්කවේ රූපං නිච්ඡං වානිච්ඡං වාති කියලා අහන්නේ. කියන්නේ අපේ හැඟීම ගැන අහන්නේ. එතකොට සම්මත දැන් මේ හිතනකොට කොහොමද මේ කාරණාව විමර්ශනය කරන ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න සම්මත. ඊළඟ
තෙරුවන් සරණයි. ඇත්තටම හරි සතුටුයි ඔය විදිහට කතා කරපු එක සම්බන්ධයෙන්. මොකද අපි මුලින් ඉඳලම ඔබතුමිය අහපු ප්‍රශ්න කතාව කතා කරගෙන ගියොත් ඒ සිද්ධාර්ථ තාපසයාගේ අසාමාන්‍ය හැකියාව ඉතින් ඒක එහෙම ගත්තට පස්සේ මේ බුදුරන් වහන්සේ කියන්නේ කවුද කියන කාරණාව අපි කොච්චර තේරුම් ගන්නට ඕනද ඊළඟට අපි හැම වෙලෙම මේ අර සංකල්පවාදී නැතුව සත්‍යවාදී බව ඉස්මතු වෙන්නට ඕනේ. ඉතින් සත්‍යවාදී බව ඉස්මතු වෙලා අපි කොහෙන් ගත්තත් අපි රිංග ගන්න කාරණා අපට මේ සත්‍ය හම්බ නොවෙනවා. බුදුරන් වහන්සේ කියන සත්‍යයට යොමු වෙන්නට ඕනේ කියන ඒ වැදගත්කම අපු තැනදී තමයි අපි මේ ධර්මයේ මේ වචන පදයක් ඒ කියන්නේ වචන ටිකක් නෙමෙයි ඇත්තට මේ ඉගෙන ගන්නෙ. වචන ටික අපි ඉගෙන ගන්න ඒකේ අර්ථය ගන්න. එකයි සාත්තං සබ්බ්‍යඤ්ජනං කියලා කියන්නේ. සාත්තං සබ්බ්‍යඤ්ජන. එතකොට වචනේ අර්ථය නම් ඉතින් ආයේ අලුතෙන් ඉගෙන ගන්න දෙයක් නෑ නේ. කට්ටිය අලුත් භාෂාවක ඉන්න කට්ටියක් නෙමෙයිනේ. යාළගේ භාෂාවනේ. ඉතින් ඒකේ අර්ථයක් තියෙනවනේ. නමුත් ඒකේ ඒ කාරණාව ඒ වචන පිළිවෙල ගන්න එතන ගොනු වෙච්ච අර්ථයක් තියෙනවා. වචනේ අර්ථය නෙමෙයි ප්‍රකට වෙන අර්ථයක් තියෙනවා. එතකොට එහෙනම් ඒ කාරණාව එක්කයි ධර්මයේ ඉගෙන ගැනීමට මෙයම වෙන්නේ. එතකොට අර වැදගත් තියෙන්නේ මේ එතන පෙන්නන රූපපතිවිතිකෝ බික්කවේ තස්මා රූපන්ති උච්චති කියන රූපපති කියන ටික නෙමෙයි. ඒ වචන ටික. ඒ වචන ටිකේ පද ව්‍යංජන ටික වැදගත් තියෙන්නේ ඒකේ පෙන්නපු අර්ථය ප්‍රකට වෙන්න. අර්ථය ඉස්මතු වෙන්න. ඊළඟට උපාදාන අබිනිවේෂ විනිබද්ද කියලා ඔය විදිහට පැහැදිලි කරන කාරණා වචන ටික නෙමෙයි වැදගත් වෙන්නේ. වචන ටික වැදගත් වෙලා තියෙන අර්ථය වැදගත් වෙන නිසා. එකයි අර පරියාය ඒ ඔක්කොම එක ඉගෙන ගන්න. ඉතින් එහෙම ඉගෙන ගත්තට පස්සේ දැන් ඔය විමුක්තායතන සූත්‍රයේදී පෙන්නනවනේ ඒකේදී ලස්සන කරුණු ටිකක් පෙන්නනවා. දැන් ඕක විමුක්තායතන සූත්‍රය ඊළඟට ආය අර අරහත්පත සූත්‍රෙත් පෙන්නනවනේ. කරුණු හතරක් එක්ක මේ මග්ගං සංජාන මග උපදිනවා කියන කාරණාව. දැන් මෙතන පෙන්නනවා අත්පටි සංවේදී ධම්මපටි සංවේදිත කියලා. අන්න එතකොටයි මගත් එක්ක විමුක්තායතනය බවට පත් වෙන්නේ. එතකොට එහෙනම් ඒ සජ්ජායනා කරගෙන යන තැනදී නැත්තම් විමසගෙන යන තැනදී එහෙම නැත්තම් දේශනා කරගෙන යන තැනදී දැන් එතකොට ඒ කාරණාව එක්ක එතනදී එයා මැදිහත් වෙලා ඉන්නේ. එයා මැදිහත් වෙලා වැදගත් දේ කරනවා. ඔකයි වෙනස තියෙන්නේ. දැන් අර මං කලින් කිව්ව එක හිතලා බලන්නකෝ. අපි හිතමු මේ පටිසමුප්පාද අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන කියන එක වචන අර්ථයක් දන්නවා. පද ටිකක් කියලාත් දන්නවා. හැබැයි පද පිළිවෙලත් වැදගත්. ඒක ඒ විදිහටම ඉගෙන ගන්න අර්ථයක් තියෙන නිසා. අර්ථය දෙලා නැහැ. අර්ථය මොකද්ද? අර්ථයේ යෙදීමම ඊතර වීමේ ප්‍රතිපදාව. අර්ථයේ යෙදීමම ඊතර වීමේ ප්‍රතිපදාව. අන්න එතකොට අර ඒකත් එක්ක ඒ සජ්ජායනාවක් නැත්තම් දේශනා කිරීමක් නැත්තම් හිතීමක් දැන් මේ පෙළඹෙන තැනදී මොකද්ද වෙන්නේ? අර වචන පිළිවෙලක් තියෙනවනේ. මේකෙන් ඉස්මතු වෙච්ච අර්ථයක් කියනවා. අන්න අර්ථයේ ප්‍රකට වීමයි ධර්මයේ ප්‍රකට වීමයි ඊතර වෙන මාර්ගයක් වීමයි. එතකොට එහෙනම් එතනදී අපට බලෙන් කරන්න බෑ. අපට බලෙන් කරන්න පුළුවන් නම් හැමෝම කරනවනේ. දැන් ඔබතුමියත් කැමති මාත් කැමති. බලෙන් කරන්න බෑ. ඒක අපි තුල අර ශ්‍රද්ධාව, ඒ වැදගත්කම, ඒ ප්‍රකට වීම, ඒ සියල්ලක්ම ඉස්මතු වෙලා ඒ ගෞරවයෙන් මේ වැඩපිළිවෙල වෙන තැනදී මොකද්ද වෙන්නේ? අන්න එතනදී ඒ කෙනාගේ ආවේනික කරුණු එක වැඩෙන වැඩපිළිවෙල. නැත්තම් සෝතාපන්න වෙන සියලු දෙනාම මේ ජීවිතේ rahat වෙනවනේ. rahat වෙන්නේ නැහැ. ඇයි? ඒ අයගේ වැඩෙන වැඩපිළිවෙල එක්ක. ඒක බලෙන් කරන්න බෑ. හැබැයි හරියට කරනවා නම් අත්පටි සංවේදී ධම්මපටි සංවේදී කියන කාරණාව එක්ක මාර්ගයේ විමුක්තායතන මාර්ගය බවට පත් වෙනවා. හරියට ඔන්න ඔය හරියට කරන්නේ ඇයි අපි? අන්න ඒක තමයි ඉස්සල්ලාම දැනගන්න ඕනේ. ඇයි අපි හරියට කරන්නේ? අත්පටි සංවේදී ධම්මපටි සංවේදී කියන පැත්ත කියන ඒ කාරණාවට එන්න කලින් මේ උත්තමයාගේ මේ කියපු විදිහ මේකේ තියෙන වැදගත්කම අසාමාන්‍ය නිසා. නැත්තම් කරන්නේ. දැන් මේ භික්ෂූන් කියනවනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කියන්නකෝ අපි දරා ගන්නම්කෝ. එච්චරට වැදගත්. ඒ අසාමාන්‍ය වැදගත්කම. ඉතින් ඒක නිසා
ඒකේ තියෙන පිළිවෙල වැදගත්කම මේ ඔක්කොම ටික ඒ විදිහට ශ්‍රද්ධාව පෙරදැඩි කරගෙන අපි ඉගෙනගෙන විමුක්තායතන වෙන්න හේතු වන සජ්ජහායනාව විමුක්තායතන වෙන්න හේතු වන විමසීම විමුක්තායතන වෙන්න හේතු වන දේශනාව විමුක්තායතන වෙන්න හේතු වෙන තව භාවනා ක්‍රම විමුක්තායතන වෙන්න හේතු වෙන. ඉතින් අන්නේ කාරණාව එක හැබැයි එතන හොඳට තේරුම් ගන්න ඕනේ ඒක කෙලින්ම නිවීමත් එක්ක පැහැදිලි කරන්න. ඉතින් ඒක ඇත්තරම එහෙනම් මේ මූලික දේ කොපමණ විදිහකට වැදගත්කමක් එක්ක හම්බලා තියෙන්න ඕනේ. හරියට මේ කාරණා වෙන්නේ ඉතින් මගත් එක්කනේ මූලික මගත් එක්ක. නමුත් ශ්‍රද්ධාව කියන කාරණා මූලික තැන අපතනදිත් වැදගත්ම දේනේ මේ කරන්නේ. වැදගත්ම දේ. ඒ කෙනාට දෘෂ්ටියකට එන්න ඉඩක් දැන් අපි හිතමුකෝ යම් කිසි විදිහකින් ඔන්න අපි අහපු ධර්ම කාරණාව ගැන විමසන්න පටන් ගන්නවා සජ්ජායනා කරමින් විමසන්න පටන් ගන්නකොට අපට හම්බ වුණා නම් මොනවා හරි ක්‍රමයකට අපිට හවුරු වෙන එක බුදුරණවහන්සේ වැදගත් කියන කාරණාව අපිත් එක්ක සමාන වෙන එක. අන්න එතනදිම සම්පූර්ණේ නෑ වැරදි මේක නෙමෙයි බුදුරණවහන්සේ වෙන එකක් කියලා තියෙන්නේ. නෑ මේක නෙමෙයි බුදුරණවහන්සේ වෙන එකක්. දැන් ඇයි? Tamanට තනක් නොදෙන විදිහටම චින්තනීය මෙහෙवलाනේ. ඔය චින්තනීය මෙහෙවගෙන යද්දී ඒ කෙනා මැරුණත් මොකද වෙන්නේ? කාගෙන හිත පැහැදිලා තිබ්බේ. කාගේද වැදගත් වෙලා තිබ්බේ. මගේ දේද? නෑ බුදුරණවහන්සේගේදී. අන්න යනවා සග්ගපරායනෝ. සග්ගපරායනෝ යනවා අර වැදගත්කම දිට්ඨිය සුප්පටි විද්‍යා වීමකට ඉඩක් වෙලා. ඇයි ඉඩක් දෙන්නෙම නෑනේ අදිමානයකට එන්න. සද්ධාව වැදගත් අදිමානකට ඉඩක් නැහැ. අනේ අර සෝතනස සූත්‍රය තියෙන්නේ. අන්නේ හේ ගිහිල්ලා එතනින් එහා කරනවා. වෙනවා. මේක අපි බලෙන් කරන එකක් නම් ඔන්න ඉතින් අපට ෂෝක් එකට කරගෙන යන්න පුළුවන්. අපි ඉන්නවනේ. නෑ. එහෙම එකක් වෙන්නේ නෑ. එහෙනම් අරදී ඒ විදිහට ඒ වැදගත්කමත් එක්ක හිතනව නැත්තේ නේ. හිතුවට හිතලා මෙහෙට එනකොට බුදුරණවහන්සේ ඉස්සරහට ගන්න නෑ මේක වෙන්න බෑ. බුදුරණවහන්සේ කියන්නේ ශ්‍රේෂ්ඨ කෙනෙන්නේ. මේ මම තහවුරු කරගත් එකක්. හැබැයි හිතීම ඉස්මතු වෙලා මාර්ගය බුදුරණවහන්සේට යොමු වීම ඉස්මතු වෙලා තියෙනවා. ඉතින් අන්න ඒකයි සිදු වෙන්නේ. ඒක සිදු වෙද්දී හේතු අනුව ගොඩනගෙන මාර්ගයක්මනේ තියෙන්නේ. මාර්ගයේදී නිවෙනවා අච්චරයි. ත්වන් සරණයි. ත්වන් සරණයි සම්හස කවුරුත් මට කිව්වේ නැතිනම් මට නැවතත් දෙයක් කතා කරන්න ඉතින් සම්හස දැන් ඔබ වහන්සේගේ මේ පෙළඹවීම මතම දැන් මේ සූත්‍ර එකින් එක අධ්‍යයනය කරන්න ඒව බලන්න යනකොට සම්හස පේන දෙයක් තමයි දැන් මේ දිට්ඨි සාමයේ දිට්ඨි සංයුත්තේ දිට්ඨි සූත්‍ර ටික. ඒකට මේක කලින් අර කන්ද සංයුත්තේ තිබුණා මේ හා සමානම සූත්‍ර ටික. ඉතින් ඒවායත් ඒ සූත්‍ර වලට හැබැයි එතන සූත්‍ර කතා කරපු තැනදී කෙලින්ම මේ නිවන ගැනම කතා කරන සමයන්සෙදී මේක අර බුදුරජාණන්සේ අවස්ථාව අනුව ඒ පුද්ගලයාට ඒ අයගේ ඉන්ද්‍රිය ධර්මතාවයන්ගේ මේරීම මත දේශනා කළ සිද්ධාන්ත මේ දේශනාවයි. ඒ ස්වාමීනාංශ දැන් ඒවා මේ විදිහට බලාගෙන පරිශීලනය කරන්න යනකොට ස්වාමීනාංශ ඔබ වහන්සේ දැන් නිතර කියනවානේ මේක හරිම සුන්දරයි හරිම ලස්සනයි කියලා. දැන් මේක මේ දැන් අපේ ලෞකික මට්ටමින් අපි ගත්තොත් අපි මේ දැන් ධර්මය අහන්න යමුනාන් පස්සේ නෙවෙයි ඉස්සර හිතනවානේ අපිට ලස්සන දේවල් හොඳ දේවල් මිහිරි දේවල් වෙන්නේ වෙනත් කාරණාවන් අපිට සතුටු වෙන්නේ. දැන් මෙහෙම නෙවෙයි දැන් මේ ධර්මය ගැන මේ සූත්‍ර බලාගෙන ඒවා ඒ විදිහට බලනකොට දැන් ඔය පෙయ్యාල දිගටම ඒ කියන්නේ එක සූත්‍රයක් ගත්තත් පේ කියලා දාලා තියෙනවා දිගෑරලා ඒ වචනේ යෙදෙන්නේ කොහොමද? දැන් රූපං ඉච්ඡං වා කිව්වට සංකාරං ඉච්ඡං වා කියලා අහන්නේ සංකාරේසු නිච්චාවා නැත්නම් සංකාරේසු ඒ වගේ සංඛාරා කියන ඒ වගේ වචන එහෙම දිගහැරලා ඒ විදිහට හරියට සූත්‍රය බලාගෙන යනකොට ඇත්තටම ඔයන්සේ කියන විදිහට සුන්දරත්වය ලස්සන බව හරිම සතුටක් දැනෙනවා. මේ පැත්ත මේ අධ්‍යයනය කරන්න ගියාම ස්වාමීන් වහන්සේ නිකන් ඒකත් මට කියන්න හිතෙනවා කවුරුත් කතා කරන්නේ නැති ඉන්න ස්ටෙරොන් සර්නේ. ඇත්තටම දැන් අපි ඊයේ අර මම හිතන්නේ සංයුත්ත නිකායේ පහේ දෙක කතා කරද්දී අර පෙయ్యාල ටික දිගහැරලා විස්තරය කතා කරේ. ඒ පෙయ్యාල ටික දිගහැරලා විස්තරය බලනකොට කොච්චර ලස්සන බවක් ඒ කියන්නේ දැන් පෙయ్యාල දාලා තියෙන්නේ දැන් පොතක් ලියනකොට නැත්නම් ඒ ටිකම ලියනකොට තව පොත් ලොකු ප්‍රමාණයක් දාන්න වෙනවනේ. එකම විදිහටනේ තියෙන්නේ. එකම විදිහට එක පිරිසට කියපු කාරණා. ඉතින් ඒ කාරණා
අපි වෙනම ඉගෙන ගන්නකොට ඒ ඇත්තට මොනවත් ලැබිලා මොනවත් තේරිලා Tamanට ලැබිලා කියන එක නෙමෙයි මෙහිම දෙයක් බුදුරන් වහන්සේ කියලා තියෙනවා. මෙහිම දෙයක් බුදුරන් වහන්සේ කියලා තියෙනවා. එච්චරයි. ඉතින් බුදුරන් වහන්සේ කියපු මොකද්ද ඒක? බුදුරන් වහන්සේගේ පැත්තෙන්මයි බලන්නේ. මේ පැත්තෙන් නැතුව. බුදුරන් වහන්සේ කියපු එක මොකද්ද? බුදුරන් වහන්සේ කියපු එක මොකද්ද? අන්න හිතන්න පෙළඹෙන්නේ එතනදී. ඉගෙන ගන්න පෙළඹෙන්නේ එතනදී. ඉගෙන ගැනීමයි හිතන්න පෙළඹීමයි. එතන හැම තැනටම එකම එක්කෙනා නම් ඉස්මතු වෙන්නේ බුදුරජාණන් වහන්සේ නම්. එයාට මොකද ජීවිතේ? ජීවිතේට තියෙන්නේ කතාව තියෙන්නේ සද්ධා සාදු පතිට්ඨිතං. එච්චන කතාව තියෙන්නේ. හිතන්න පෙළඹෙන්නේ ඉගෙන ගන්න පෙළඹෙන්නේ එක්කෙනෙක් මත නම්. බුදුරජාණන් වහන්සේ මත. එයාට වෙන ජීවිතයක් නෑ. ඉතින් ඒ ජීවිතයත් එක්ක එයාගේ පරලොව ඔන්න ඔය තැන එක අපි හැම වෙලෙම සතුටු වීම, ධර්මයක සතුටු වීම, ධර්මයක කතා කිරීම. මෙන්න මේ දේ එක්ක බලනකොට ඔන්න අපි හිතමු ධර්මයත් එක්ක ඉගෙන ගන්න මේ පැත්තත් එක්ක එනවා. ඊළඟට බුද්ධානුස්සතියක්, මෛත්‍රියක් ආදී දේක් වඩමින් හිත සංසිඳව ගන්නවා. ඊළඟට තව මොනවා හරි මේ ජීවිතේ හැම එකක්ම තියෙන්නේ අර ආහාරය මත පාදක වෙලා. බුදුරන් වහන්සේ කියපු කාරණාව එතන ආහාරය දැන් අපිටම යෝනිසමනසිකාරය කියන කාරණාව ඉස්මතු වෙලා තියෙන බුදුරන් වහන්සේ කියපු තැනත් එක්කනේ. ඒතකොට අහන දේත් ඉස්මතු වෙන්නේ ඒකත් එක්කනේ. ඉතින් ඒ ආහාරය මත පාදක වෙච්ච ජීවිතයක් අපි තුල ගත කරනකොට ඉතින් ආයෙ මොකට සෝතාපන්න වෙන්නද? මොකට සද්ධානුසාරී වෙන්නද? ඇයි සද්ධානුසාරී වෙලා? ඇයි සෝතාපන්න වෙලා? ඇයි සසර නිදහස් වෙලා? කවුද මොකද්ද කරන්නේ? යෙදෙන්නේ නැහනේ. අදාළ නැහනේ. අදාළ නැහැ යෙදෙන්නේ. එච්චරයි එන්නේ. ඉතින් ඒ නිසා ඇත්තටම මේ දහම් සතුට දහම් ප්‍රීතිය එක ජීවිතයේ මිසක් ලැබෙන ගන්න දේ එක ජීවිතයක් එක්ක සක්කාය නිරෝධ බවක් සතාගත දහමක් ඉස්මතු වෙන්නේ නැහැ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ සූත්‍ර දේශනා අහනකොට ගොඩක් ධර්ම කරුණු දන්නේ නැති වුණාට ඒකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මොකක්ද කියන එක හොයලා නිතරම සජ්ජායනා කරනවා නම් මේ දැන් අර ගිය පාර ප්‍රශ්නික දෙහුවනේ අපි මේ ඉන්න තැනින් කියන්නේ හිත සිහිය පිටනවා කියන්නේ ගොරෝසු කයක්. එතකොට ඒතනින් ඉක්ම වෙනවා නේද අපි යෝබන්තේ විදිත්වානේ මජ්ජේ මන්තාන ලිප්පති තම්පුයි මහා පුසෝ සෝද සිබ්බති මජ්ජගා තණ්හානං සිබ්බති තස්ස බවත් අභිවිද්දන්තිය ඊටවතකෝ ආසෝ බික්ඛු අභිඤ්ඤයං අභිජානාති පරිඤ්ඤයං පරිජානාති. ඒ වගේ මේ අපි නිතරම මේ වැඩේට යොමු කරන්නේ නැතුව නිතරම මේ වගේ සත්‍යයනා කරාම එතන ස්වාමින් වහන්සේ එතකොට අපිට කයට නෙමෙයිනේ ඒ බුද්ධ වචනේ කෙරේ අපි ඒකේ අර්ථය දන්නේ නැතුණාට නිතරම ඒ විදිහට පටන් ගත්තොත් හොඳයි නේද කියලා. මොකද අපි ගොඩක් දහම් කරුණු දන්නේ තාම ධර්ම දේශන ආගෙන ගිහිල්ලා එතන තියෙන බුද්ධ වචනේ ඒ වගේනේ කියලා මේ ඇඟීමක් අහව ස්වාමින් වහන්සේ පොඩ්ඩක් එකෙන් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඇත්තටම ඉතින් මූලිකව එහෙම අදහසක් එන එකම වටිනවා. ඉස්ලාම මේ එක අර්ථ දැනගන්න නැතුණත් ගොඩක් දන්නේ නැති වුණත් ඒක සජ්ජායනා කරලා ඊළඟට ක්‍රමානුකූලව ඒකේ වචන තේරුම් ටික හොයාගෙන දැන් එතකොට දැන් මම මේ කියපු කාරණාව යම් කිසි ප්‍රතිඵලයක් වෙච්ච නිසා මොනවත් කරන්න කලින් මේ වචනේ ඉගෙන ගැනීම වැදගත්කමක් නේ ඉස්මතු වෙන්නේ. ඉතින් මේ වචනේ ඉගෙන ගැනීම වැදගත්කම ඇති කරගෙන ඊළඟට අපි මේක ක්‍රමානුකූලව යන්නට ඕනේ. ඊළඟට අපි මේකේ මොකද්ද දැන් ගොඩාක් නෙමෙයි ඒ කියපු කාරණා. අද මේකේ දැන් මේ වචනවල අර්ථ මොනවද? වචනවල අර්ථ. අන්න ඊළඟට ඒකේ පරියාය. මේ විදිහට ටික ටික ඒ වැදගත් වූ කාරණාවත් එක්ක හොයන්න පෙළඹෙලා ඊළඟට ඉතින් මේ දිට්ඨිය සුප්පටි විද්‍යාව වෙන වැඩපිළිවෙලත් එක්ක එතනින් එහාට මාර්ගය දියුණු කරගන්න, ඒ කියන්නේ දියුණු කරගන්න කියන්නේ මේ වැඩපිළිවෙල වෙනවා. අර වැදගත්කම සද්ධාව වටිනාකම අන්න ඒක මුල් වෙන්නට ඕනේ. ඒ වැදගත්කම වටිනාකම සද්ධාව කියන ඒක මුල් වෙච්ච තැනදී එක කාරණාව දේ එක අපට ලොකු පැත්තක් විවෘත කරගන්න පුළුවන්.
ඊළඟට තව කාරණාවක් බලනකොට ඒක ඒ පැත්තත් එක්ක බලන්න ඕන. තව කාරණාවක් බලනකොට ඒක ඒ පැත්තත්. අන්න එතකොට ඒ විදිහට යන්න පුළුවන් දිගටම. දැන් ওই මජ්ජේ සූත්‍රයේ තියෙන කාරණාව දැන් අර්ථ හොයන්න නෙමෙයි. හරි කටපාඩම් කරා. සතුටින් ඕනකමින් වටිනාකමින් කටපාඩම් කරා. කටපාඩම් කළා දැන් ඕන ඒකේ වචන තුල අර්ථ හොයනවා. වචන අර්ථ භාෂාවේ අර්ථ. දැන් මේ භාෂාවේ අර්ථ හොයනකොට අන්න භාෂාවේ අර්ථ හම්බ වෙනවා. ඊළඟට ආයෙ බලනවා මේකේ මොකද්ද මේ යෙදিলা තියෙන පරියාය කොයි විදිහකද කොහොම කෝණයක්ද මේකේ තියෙන්නේ. දැන් මේවා ටික බලනවා. ඔය ටික බලලා හොඳට ඒකේ තියෙන කාරණා දැන් අර්ථ හොයන්නේ තම කියන්නේ වචනාර්ථ හෙව්වා යෙදෙච්ච අර්ථය හොයන්න බලෙන් අපට යොදන්න බෑනේ මේකේ මේ තියෙන පරියාය නිදානීය වපසරිය ඔක්කොම ටික හොඳට බලනවා ඊළඟට ආයෙ තව එකක් පාඩම් කරගන්නවා තව එකක් පාඩම් කරගෙන ඒකේ ওই විදිහට බලනවා වැදගත්කමත් එක්ක අර හරියට අර රං වාජනයක සිංහ තෙල් දානවා වගේ රං වාජනයක සිංහ තෙල් දානවා වගේ ඒ ටික ඒ විදිහට කටයුතු කරගෙන යනකොට වැදගත්කමත් එක්ක හරියටම ditthya suppatti විද්‍යාව වෙන විදිහක් වෙලා එයාට ඉස්මතු වීමක් ආවනම් මොකද්ද හිතන්න ඕන බවක් ඉස්මතු වෙනවා අන්න අත්පරික්කති බවත් එක්ක මාර්ගය දෙනවා. ඉතින් ඒ නිසා මේ හිතන්නට ඕනේ මේ කියන්නේ ඉගෙන ගන්නට ඕනේ මේ විදිහට වැදගත්කමත් එක්ක ටික එතනින් එහා ඒකේ ඉස්සලම් වචනාර්ථ ඊළඟට පරියා ඕවා ටිකත් බලගෙන යන්නට ඕනේ. ඉතින් අපි ඒකට අර මේ සද්ධාාවක් මුල් වෙලා තියෙනවා නම් ඇත්තටම ගත්තොත් මේ වචනෙට සද්ධාාවක්නේ තියෙන්නේ. වචනෙට සද්ධාාවක් ඇති වෙන උත්තරමේ කියපු නිසා. ඉතින් සද්ධා මාත්‍රය තිබ්බත් සබ්බේතේ සග්ගපරායන වෙනවනේ. ඉතින් ඒක නිසා ඒකත් එක්ක අපි ටික ඉස්සරහට යන්නට ඕනේ. ඒක ඇත්ත ඒක යන්නට ඕනේ. ඉතින් අපි මේ අර ඊළඟට අර ටිකත් එක්කත් යන්න උත්සාහ කරන්නට ඕනේ. ඊට පස්සේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. උතුර අපි බුද්ධ වචනේ කියන එක බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ වචනේ තේරුම දන්නේ. එහෙම හිතනවා ඊට පස්සේ තව වැදගත් දෙයක් ස්වාමීන් වහන්සේ අපි මේ සූත්‍රේ ගුණත් ඒවම් මේ සුතං කියන එක අපි එච්චර ඒක එහෙම කියන්න හිතන්නේ නැහැ. ඉතින් ඒකකොට ඒකත් ස්වාමීන් වහන්සේ පෙන්නලා දුන්නා. එතනදී අපි ආනන්ද මහරහතන් වහන්සේට කරන ගෞරවයක් එහෙම අර ස්වාමීන් වහන්සේ එහෙම කියන විදියට ගොඩක්ම ස්වාමීන් වහන්සේ අර මේ ආයර්චනා කරාම මටත් හරියට මේ වුණා. ඒ කියන්නේ මේ කියන්නේ මොකක් හරි මේකේ තේරුමක් ඇතුවනේ කියන අදහසින් තමයි ඊට පස්සේ මේ වැඩිපුර මේ බුදු රජාණන් වහන්සේ දේශනා කරේ මොනවද කියලා මේ ඒ විදිහට මේ පාඩම් කරගන්න ඉස්සලාම ඒ විදිහට කටයුතු කරන්නේ ස්වාමීන් වහන්සේට බොහොම පිං ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ දැන් මේ සූත්‍රය ස්වාමීන් වහන්සේ දැන් යන්නේ පංජීවන් තන් ශරීරං අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං කියන සූත්‍ර දෙකේ ස්වාමීන් වහන්සේ මේකේ එදිනෙදා අපිට යෙදෙන ස්වභාවය ස්වාමීන් වහන්සේ මෙතෙන් කියන්නේ යෙදෙන ස්වභාවය නේද? ඒක ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ. අනිත් එක මේ විඥානයේ සති විඥානං උපාදාය කියනකොට මෙතන ස්වාමීන් වහන්සේ සති කියන්නේ ස්වාමීන් වහන්සේ කියන්නේ ප්‍රත්‍ය උපන් බවද කියන්නේ උච්චුප්පන්න බව ගැනද ස්වාමීන් වහන්සේ මෙතනදී කියවෙන්නේ නැත්නම් ස්වාමීන් වහන්සේ වෙන දෙයක් වෙයි කියලා දැනගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. තරුවන් සරණ මේ ජීවිතයේ යෙදෙන කතාවක් නෙමෙයි මේ දිට්ඨිය කියන එක. දැන් අපි ජීවිතයේ යෙදෙන කතාවක් වුත් අපි ආයෙ අපේ පැත්තට ගන්නයි උත්සාහ කරන්නේ. මේක දිට්ඨිය ගැන. දිට්ඨිය කියන කාරණාවයි යෙදීම කියන කාරණාවයි කියන්නේ දැන් අපි අපේ පැත්තේ යෙදීමක් කියනකොට ඒක ප්‍රශ්නයක්. කියන්නේ අපි අපිව තහවුරු කරගෙනනේ. කියන්නේ දිට්ඨිය කියනකොට දකින්න විදිහේ යෙදෙන විදිහ. ඉතින් ඒකෙදී ඒක ඇත්තටම මේ දකින්න විදිය කියන කාරණා මේක කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන් ඒ කෙනාගේ දැන් ඇත්තටම බුදුරණවහන්සේට මේ අසාමාන්‍ය හැකියාව තියෙන්නේ. දැන් අපි හිතමුකෝ මෙහෙම දැන් අපි දන්නවා මම කලින් කතා කරලා තියෙනවා දැන් අපි දන්නවා සස්පිටවාදීන් ස්වර්ගයට යන්නයි ඒ කට්ටිය මරාගෙන මැරෙන්නේ. ඒක යාළගේ ඇත්තක්. ඒක යාළගේ බොරුවක් නෙමෙයි. එතකොට යාළගේ ඇත්තක් යාළගේ ඇත්ත තුල යාළා ඉන්නේ. හැබැයි ඒක පිටේ ඉඳලා බලනකොටයි වැරද්දක් කියන කාරණාව තියෙන්නේ. ඉතින් අන්න ඒ නිසා ඒක ඒ දිට්ඨිය විදිහත් එක්ක තමයි යාළේ කටයුතු කරන්නේ. එතකොට අපි දැන් බුදුරණවහන්සේ පෙන්නපු කාරණාව එක්ක බලාගෙන යනකොට එතනදී ඒක ඉස්සලම අපි ඉගෙන ගැනීම විතරයි. දැන් දිට්ඨිය කියන කාරණාව එක්ක අපිට කිසි විදිහකින් දිට්ඨිය කියන බවක් කියන්නේ කතාවක් එක්ක යාගේ ඉස්මතු කරලා අරගෙන පෙන්වන්න ඕනකමක් මිසක් කිසි විදිහකින් ඒක යෙදෙන එකක් එක්ක කතා කරන්න පුළුවන්කමක් එක්ක නෙමෙයි. ඒක යෙදෙනවා කියනකොට අපි ඒක තියෙන ඒකාන්ත තියෙන දෙයක්. එතකොට අර මේ ජීවිතයක්
ජීවිතයක් ඒකාන්තයෙන් තියෙනවා. ඊළඟට එදින ජීවිතයේ මේ වගේ දේකුත් තියෙනවා. දැන් බුදුරණවහන්සේ ඒකදී ඔය හැම එකම අවසාන ප්‍රශ්නේ අහන්නේ මේක උපදීද කියලා අහනවා. මේ විදිහට අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවය නම් උපදීද කියලා අහනවා. ඒතර උපදීද කියලා අහනකොට ජීවිතය යෙදීමයි එකක් වුණා නම් උපදීද කියලා අහන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා මේ දෘෂ්ටිය කියන කාරණාව පැත්ත අපි ඉස්ලාමයේ කියන්නේ මොකද්ද කියන කාරණාව එක බලන්නට ඕනේ. ඊළඟ සති කියන්නේ ඇතිකල්ලිනේ විඥානං සති විඥානං උපාදාය නිසා විඥානයේ නිසා ඒක නිසා මේ අභිනිවෙස රිංගගෙන. එතකොට එතනදී අර මේ පටිච්චසමුප්පාද ධර්මයක් කියන ඒ කතාව කියන එක නෙමෙයි. එතන මේ පැහැදිලි කරලා පෙන්නන්නේ මේ උපාදාන භව කියන, ඒ කියන්නේ මේ පැවැත්ම කියන නිර්වචනය, ඒ කියන්නේ යෙදීම කියන නිර්වචනයනේ පැහැදිලි කරන්නේ. අපි මේකේ හේතුඵල ධමයක් කියලා මේක දාගන්න ගියාම එතකොට එතනින්ම අපට අහපව කතා කරන්න දෙයක් නැති වෙනවා. එතකොට දැන් මේකේ මේ ටික විතරක් අපි සීමා වෙන්න ඕනේ. මොකද්ද මේ කියලා තියෙන්නේ? සංඥා සති සංඥා උපාදාය සංඥා අබිනිවෙස. සති උපාදාය අබිනිවෙස කියනකොට ඇතිකල්ලි විඥානීය ඇතිකල්ලි නැත්නම් සංඥාව ඇතිකල්ලි සංඥාව හේතු වෙන්නේ නැත්නම් සංඥාව නිසා සංඥාවේ රිංගගෙන. ඒතකොට දැන් මෙතනදී මේ පැහැදිලි කරලා පෙන්නන්නේ කොයි වගේ පරියයක්ද කියලා ඉස්ලාම ඒ අපසරිය අපි ditthya suppatu විද්‍යාව එක්ක බලන්න ඕනේ. ඊළඟට දැන් අපි ඔය කතා කරන කාරණා අර්ථ හොයන්න යන්නේ ඒකනේ. අර්ථ හොයන්න යන්නේ ඒකේදී වෙන්නේ මුලින්ම අපි අර්ථ හොයන්න යන්න ගියාම අපි තහවුරු වෙනවා. ඒ කියන්නේ අර්ථ හොයන්න, ඒ කියන්නේ කියන අර්ථයෙන් හොයන්න යන්නේ මේක පපසරිය නැතුව. අර්ථය හොයන්න යනකොට ඊතර වෙන බවක් හම්බෙන්න ඕන මිසක් අපි ඉන්න දේ තහවුරු වෙන්න බෑ. ඒක කරුණු දෙක. එහෙනම් අර්ථය හොයන්න යායුත්තේ ඉස්ලාම මේකේ ditthya suppatu විද්‍යාව නිරවුල් භාවයත් එක්ක. ඒ අර්ථය හොයනකොට අන්න එතකොට ඊතර වෙන බවක් හම්බෙන්නේ. ආයේ එතන රිංග ගන්න බවක් හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔය අර්ථ හොයන ක්‍රමෙයි ditthya suppatu විද්‍යාව වෙන ක්‍රමෙයි අතරේ පරතරයක් තියෙනවා. වෙනසක් තියෙනවා. අර්ථ හොයන ක්‍රමයේදී ඊතර වෙන මාර්ගයක් කියනවා. ditthya suppatu විද්‍යාව වෙන ක්‍රමයේදී අපට බුදුරන් වහන්සේ කියන කාරණාව විතරක් ඉස්මතු වෙනවා. ඉතින් ඒ නිසා ඉස්ලාම මේකේ තියෙන ඒ පැහැදිලි කිරීම එක විතරක් බලන්න ඕනේ. එතනදී ඊළඟට හිතන් දෙකක් හම්බ වෙනවා. හිතන් දෙකක් හම්බ වීමම හිතනවා. ආයේ බලෙන් අපට මේ මොකද්ද කියලා කරන්න දෙයක් නැහැ. හිතන්න දෙයක් හම්බ වෙනවා හරියට ditthya suppatu විද්‍යාව වෙනකොට. නිසා අර්ථ හොයන එක අපි පස්සේ පැත්තකට තියාගන්න ඕනේ. ඉස්සෙල්ලා ditthya suppatu විද්‍යාව වශයෙන් නිරවුල් වෙන්න කාරණාව අපි බලන්නට ඕනේ. හොඳයි තෙරුවන් සරණයි. දැන් නම් කාලේ අවසానයි. හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් අද දිනත් ඔබ වහන්සේ මේ හිමිදිරි උදෑසනින් අප වෙනුවෙන් අපිට ඊටාම වටිනා ධර්ම කරුණු ඊටාම ගැඹුරු කරුණු රාශියක් අපිට පැහැදිලි කරලා දුන්නා. ඉතින් ඔබ වහන්සේත් ඊටාම වටිනා ධර්ම දානමේ කුසලයක් සිද්ධ කරගත්තා. ඒ වගේම අපිත් මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්ත මේ සියලුම පින් ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ පින්වත් දෙමව්පියන්ටත් ගුරුවරු උපාධ්‍යයන් වහන්සේලාටත් මළගිය ඥාතීන්ටත් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ වහන්සේටත් ඒ සුජීවත් වෙන සියලුම දෙනාටත් මේ නිදුක් නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වගේ මේ වසංගත තත්ත්වයක් පැතිර යන මේ කාලයක ඒ වගේම ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඊටාම කෙටි කාලයකින් සුඛපතබදාවෙන් නිර්වාණ අවබෝධය පිණිසම මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා. අද දින මේ ධර්ම සාකච්ඡාව කරගෙන යාමට නායකයන් උපකාර කරපු මේ සියලුම දෙනාටත් ඒ පවුල්වල සියලුම දෙනාටත් නිරෝගී භාවයත් ධර්මාවබෝධය පිණිසත් මේ කුසලයේ හේතු වාසනා වේවා. ඒ වගේම මේ වැඩසටහනට සහභාගී වෙච්ච ධර්ම ශ්‍රවණය කර ඔබ අප සියලු දෙනාටම ඒ නිදුක් නිරෝගී භාවයත් ධර්මාවබෝධයත් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන අතර ඔබ වහන්සේට ආරාධනා කරනවා ධර්ම සාකච්ඡාව අවසන් කරන්න කියලා. නිර්වාණ සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට බොහොම පිං. නිර්වාණ සරණයි. අද දවසේදීත් අපි මේ හිමිදිරි උදෑසන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට දුන්නේ උතුම් ශ්‍රී සද්ධර්මය සාකච්ඡා කිරීම තුළින් රැස් කරගත්ත මේ සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන් පින්කම්ති දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා. ඒ වගේම මේ රැස් කරගන්න යෙදුන සියලු පුණ්‍ය ධර්මයන් අපවත් වෙන්ට යෙදුන මේ මෑත යුගයේ පහළ වෙච්ච මහ යතිවරුන් වන අතිපූජනීය ඩෙන්මාර්කේ ඥානදීප මහ යතිවරයන් වහන්සේට කටකරුන්දේ ඥානানন্দ මහ යතිවරයන්න් වහන්සේට උතුම් නිවනින් සැනසෙන්නට හේතු වාසනා
වාසනාව වේවා. මාගේ ගුරු දේවෝත්තමයන් වහන්සේටත් උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පින් හේතු වේවා. මාගේ උපාධ්‍යයන් වහන්සේලා ලෝක ශාසනය සුරකින්න මහ යටිවරුන්ටත් දහමින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනාව වේවා. ඒ වගේම මේ සාකච්ඡාව මෙහෙවන තුලානි මහත්මිය, ගයන් මහත්මිය, අස්තික පොතුවැර මහත්මයා, ඒ වගේම තාක්ෂණික දායකත්වය ලබා දෙන්නා වූ සියලු දෙනාටම ඊළඟට අපට නන් අයරින් උපකාර කරන සෑම දෙනාටම විශේෂයෙන් බණ්ඩාර මහත්තයා, මේඩයිස් මහත්තයා, රූපසිංහ මහත්මයා, ඒ වගේම දේශ විදේශ උදව් උපදව් කරන ඔබ සැමට ධර්ම ශ්‍රවණය කර ඔබ සැමටත් උතුම් දහමින් සැනසෙන්නට මේ සියලු පින් හේතු වාසනා වේවා. ඉතින් මේසා වූ වටිනා බුදුරජාණන් වහන්සේගේ ධර්මයක්, බුදු කෙනෙක්ගේ ධර්මයක් ලෝකේ කතා කරන තැනදී ඒ අසාමාන්‍ය උත්තමයාගේ අසාමාන්‍ය භවමයි ඉස්මතු වෙන්නේ, අසාමාන්‍ය භවමයි ප්‍රකට වෙන්නේ. ඉතින් ඒක ඒකාන්තයෙන්ම සත්‍යයි. උතුම් බුද්ධ ගුණේ, ආශ්චර්ය අద్භූත ගුණේ ඒකාන්තයෙන් සත්‍යයි. ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ දහම් ගුණේ ඒකාන්තයෙන් සත්‍යයි. ධර්මයට අනුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත සංඝ රත්නයේ ගුණේ ඒකාන්තයෙන් සත්‍යයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දාලේ උතුම් බුද්ධ වචනේ මේ විදිහටම කතා කරන්න ඕනේ කියන හැඟීමෙන්මයි මම මේ කතා කරන්නේ. ඉතින් ඒක සත්‍යයි. අපි රැස් කරගත්ත මේ සියලු පුණ්‍යානුභව බලයන්ගෙන්ද, මේ සියලු සත්‍යානුභව බලයන්ගෙන්ද මේ ලංකාවට, ඒ වගේම මේ ලෝකයට මුදා වෙලා තියෙන මේ කොරෝනා වසංගත බිය දුරු වෙලා සැමට සතුටින් වාසය කරන්න හැකියාව ලැබේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.